ගෞරවනීය ස්වාමින් වහන්සේ පීඨාධිපතිතුමනි මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම විද්‍යාර්ථීනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ පීඨ ප්‍රකාශන කමිටුව විසින් පවත්වනු ලබන පීඨ සංකතන 6 වන දිගහැරුමයි මේ අවස්ථාවට අද සම්බන්ධ වන්නේ අප විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් මහත්මයා මේ පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්න මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහත්මයාට. සුබ උදෑසනක් සියලුම දෙනාට. අද දින පීඨ ප්‍රකාශන කමිටුව මගින් පවත්වන මේ සංකත්තන වැඩසටහනේ සම්පත්දායකයන් ලෙස පැමිණි කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් මැතිතුමා මුලින්ම අපේ පීඨය වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම නූතනයේ මෙම සිංහල ශාස්ත්‍රීය ලේඛන සම්ප්‍රදාය සහ ඒ ශෛලීන් පිළිබඳ තියෙන දැනුම අඩුකම නිසා පීඨ ප්‍රකාශන කමිටුව මගින් මෙවැනි වැඩසටහනක් දියත් කිරීම පිළිබඳව මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අද දින මෙහි වැඩ කටයුත්ත ආරම්භ කිරීම සඳහා මෙම කටයුත්තට නායකත්ව දී කටයුතු කරන ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල මැතිණියත් ඒ වගේම පීඨ ප්‍රකාශන කමිටුවටත් අපේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කරන සියලුම දෙනාටත් අපි ස්තුතිවන්ත වෙමින් මෙම කටයුත්ත ආරම්භ කර ඉතාමත් හරවත් සංවාදයක අද එදෙන්ට අවස්ථාව ලැබෙයි කියලත් අපි විශ්වාස කරනවා. ඒ වගේම මෙම දැනුම තවදුරටත් අපිට වැඩි දියුණු කිරීම සඳහා දක්වන දායකත්වය පිළිබඳ නැවත වතාවක් මම මහාචාර්ය බිහේෂ් මැතිතුමාට ස්තුතිවන්ත වෙමින් මේ කටයුත්ත ආරම්භ කරන්න අවශ්‍ය ආශිර්වාද ලැබමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. මේ අවස්ථාවේදී අපි මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් මහත්මයා වෙනුවෙන් සකස් කරන ලද හැඳින්වීමක් ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව මහාචාර්යතුමාට ආරාධනා කරනවා ඔහුගේ දේශනය පවතී. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ පීඨ ප්‍රකාශන කමිටුව මෙහෙයවන දේශන මාලාව. අද දේශනයේ මාතෘකාව සිංහල ශාස්ත්‍රීය ලේඛන ශෛලී. දේශනයේ සම්ප්‍රදායකත්වය කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්. බිහේෂ් ඉන්දික සම්පත් සම්භාව්‍ය සිංහල භාෂා හා සාහිත්‍යයේ රස විධාරණ මහමෙල් අතිගතේ හිමබුයොන් අභිනව හිමබුයොන් ගැන ලේකී කවුගැන සිතෙම පිටිය සිංහල සම්භාව්‍ය කාව්‍යයට නැගි අලුයම අවුච් බලයි සිටී ලිඛිතෙන් තමුරු වෙනෙහි සිට පමණ සුවන් වින්දේය සෙන්බෝ දෙවල ලීගියත් දෙවන තරකුම් ලීගියත් එකටගෙන ගියට ගිය ගටා දැල් වූ ගිනි පුලිඟු පිටිමු අපි පෙර නොකරජ යොද ඇසිත් මේ දුටු සඳේ ඔබ මිත්තලයට ගොස් බස සාහිත්‍ය ගැන ලියා දිනූ දේ අපට දුන් අයුරු මනරම් කොප්පිදින විනිවිදින රසෝගය අප වෙතට පුදා විඳින සුව කැඩපත සදිසිවේ කිවිකී ලෙසම හතහර සැනින මහත් සුව වළඳනු විශේෂ ඉන්දික සම්පත් මහදුරුතුමන්ගේ ශාස්ත්‍රාවලෝකනය නිර්මාණකාරය සුවද මුවරද කෙටි කතා 2010 සීකිරි මල් රසක්‍රියකසේ පද්‍ය 2009 දිවි අරුණැල් ඊනාංග නාටකය 2009 ආදරයේ නොහිමි සුවඳ කෙටි නාට්‍ය 2006 ඉනිගත් යෞවනය කෙටි කතා 2005 නිරාශා කෙටි කතා 2003 විහරණ විවරණ ප්‍රථම භාගය 2010
දහයෙන් ප්‍රවේශයක් 2003 ගතිකාවේ පන්සලීතය කොට්ටේ යුගයේ ගති සාහිත්‍ය පිළිබඳ විමසුම සාධක නාට්‍ය සම්ප්‍රදායේ අග්‍රඵලය 2008 සේවස් ලක්ෂ අර්ථ දීපනි 2016 මොහොතේ උදාවත අර්ථ දීපනි 2014 මයුරාර්ථ දීපනි 2014 ශාස්ත්‍රාලෝකයක් වෙත අප කැඳවන්නට මහතුරු සුබනි ආයු ඔබ ආයිබෝවන් ප්‍රිය විද්වතුනි විද්‍යාර්ථීනි මේ අවස්ථාව සඳහා පීඨාධිපතිතුමන් සහ ඒ වගේම සමන්ස කුසුම් මැඩම් ඒ වගේම ප්‍රනීත් සර් වගේ මගේ ආචාර්යවරු වශයෙන් සම්බන්ධ වන අය ඒ වගේම මගේ සමකාලීන සහෘදයන් වෙනත් ක්ෂේත්‍රවල අය බොහෝ අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සියලුම දෙනාම පොදුවේ සුබ උදෑසනක් කියලා පිළිගන්න මම කැමතියි. මම අද මාතෘකාව කරගන්නේ සිංහල ශාස්ත්‍රීය ලේඛන ශෛලිය යන්න. එතකොට මගේ මේ ඉදිරිපත් කිරීම මෙන්න මේ විදිහට මම පෙළගස්වනවා. මුලින්ම නිර්වචනාත්මකව මේ කාරණය සාකච්ඡා කරන්න, ඒ කියන්නේ ශාස්ත්‍රීය ලේඛන ශෛලිය කියන සංකල්පය පැහැදිලි කරන්න. ඊළඟට ඒ සම්බන්ධ සෛද්ධාන්තික ප්‍රවේශයක් සපයා ගන්න. ඒ වගේම ප්‍රායෝගිකව ශාස්ත්‍රීය ලේඛන ශෛලිය මොන විදියටද විද්වතුන් අනුගමනය කරලා තියෙන්නේ, එහිදී විමසා බැලිය යුතු කරුණු කාරණා මොනවද කියන එක මම එකතු කරගත්තු අත්දැකීම් එක්රැස් කරගත්තු කරුණු කාරණා ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම ඒ කොටස තමයි වැදගත් වනු ඇතයි කියලා මම හිතන්නේ විද්‍යාර්ථීන්ට. මොකද මෙතනදී ඉලක්කගත කණ්ඩායමක් හැටියට මට හඳුන්වා දුන්නේ අවසාන වසරේ 4 වෙනි අවුරුද්දේ උපාධි නිබන්ධ සම්පාදනය කරන්නා වූ විද්‍යාර්ථී. ඉතින් පැය දෙකක් වුණත් මේ දේශනේ කාලය පැය දෙකම කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පැයකින් හමාරකින් මේ සාකච්ඡාව අවසන් කරලා ඉතිරි කාලය ඔබට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් මා දන්නා හැටියට මගේ සීමාව තුළ ඒවා විසර්ජනය කිරීම සඳහා සාකච්ඡාව වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින් බලමු මේ ශෛලිය කියන වචනය මොන විදියටද නිර්වචනය වෙලා තියෙන්නේ කියලා. ශෛලිය රීතිය කියන වචන ඇත්තට මේ විතරක් නෙමෙයි ඒහා සමාන අර්ථ දනවන සමාන ලෙස ව්‍යවහාර වෙච්ච තව වචන තියෙනවා. ඉතින් මේ වචන ශබ්දකෝෂවල ඒ වගේම විවිධ විද්වතුන් මාව සුගතපාල සිල්වා, කුමාරතුංග මුනිදාස, මාටින් වික්‍රමසිංහ, මීගස් කුඹුර සූරීන්, ඒ.වී. සුරවීර සූරීන් මේ විවිධාකාර විද්වතුන් විවිධ ආකාරයෙන් විවිධ අර්ථ සහිතව විවිධ මේ ක්ෂේත්‍රවලට අදාළව මේ වචන විග්‍රහ කරන්න, හඳුන්වන්න, අර්ථ නිරූපණය කරන්න, මේ වායේ තියෙන සමාන අසමානතා සාකච්ඡා කරන්න පෙන්වා දෙන්න උත්සුක වෙලා තියෙනවා. සුමංගල ශබ්දකෝෂයට අනුව ශෛලිය කියලා කියන්නේ රීතිය, එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කරන්නා වූ ආකාරය. රීතිය කියන එකට තවත් විදියකට අර්ථ සපයනවා ක්‍රමය, ආකාරය, සාමාන්‍ය පිළිවෙල, ව්‍යවහාර මාර්ගය. දැන් සංස්කෘත කාව්‍ය වලක් තියෙනවනේ මාර්ගය නැත්නම් රීතිය කියලා විශිෂ්ට පද රචනා රීති. පද රචනා කිරීමේ විශිෂ්ට ක්‍රමය තමයි රීතිය කියලා කියන්නේ. සමහර සංස්කෘත විචාරකයෝ එය කවියේ ආත්මය බව රීතිය, වාමන මගේ විචාරකයෝ කවියේ ආත්මය බවත් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මීට අමතරව විලාසය ආදී තවත් අර්ථ රීතියන්නට දක්වලා තියෙනවා සුමංගල ශබ්දකෝෂය. ඒ.වී. සුරවීරයන්ගේ සාහිත්‍ය විචාර ප්‍රදීපිකාවේ ශෛලිය හඳුන්වන්නේ ප්‍රකාශන විලාසය, වාග්මාලාව, තානය, ටෝන් කියන එක, ඒ වගේම වාගාලංකාර මේ ආදිය ශෛලිය යන පදයට නිර්වචන හැටියට ඉදිරිපත් කරලා තියෙනවා, හඳුන්වා දීම හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු තවදුරටත් එතුමා එහිදී කියනවා ශාස්ත්‍රීය ලේඛනයකදී විෂය කරුණු වලට මුල් තැන ලැබෙන බැවින් නිශ්චිතාර්ථවත් ශෛලියක් භාවිත කිරීම අපේක්ෂා කෙරේ. ඒ කියන්නේ මේක වෙනත් විදිහකට කියනවා නම් ශාස්ත්‍රීය ලේඛනය ඔබ්ජෙක්ටිව්, සබ්ජෙක්ටිව් නෙමෙයි. දැන් රසවින්දනයක වගේ නම් ඒක සබ්ජෙක්ටිව්. ඒ කියන්නේ මම කරන රසවින්දනයම නෙමෙයි සමහරවිට වෙනත් කෙනෙක්ගේ රසවින්දනය වෙන්නේ. ඒක වෛෂයිකයි, විෂයබද්ධයි. ඒ නිසා වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඒ අයගේ රුචිකත්ව වින්දන මට්ටම් ආදී අනුව. හැබැයි අපි තවත් උදාහරණයක් හැටියට ගත්තොත් සාරාංශකරණය වගේ කොටසක් ඒක ඔබ්ජෙක්ටිව්. එතන කරුණු අන්තර්ගතය තමයි මූලික වෙන්නේ. කරුණු වලටයි මූලික අවධානය යොමු වෙන්නේ.
ඒ වගේ ශාස්ත්‍රීය ලේඛනයකදී අපට වැදගත් වෙන්නේ කරුණු. ඒකයි මේකේ නිශ්චිතාර්ථවත් ශෛලියක් ඉදිරිපත් කිරීම තමයි ශාස්ත්‍රීය ලේඛනයකදී වැදගත් වෙන්නේ. නිර්මාණාත්මක කෘතියක ශෛලිය ඊට වඩා වෙනස් වෙනවා. දැන් සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය විද්‍යාව වගේ කෘතියක් අධ්‍යයනය කරොත් එහි නිර්මාණාත්මක භාෂාව මනෝභාවයන් කුළු ගන්වන භාෂාවක් වන බවත් එය ඍජු ප්‍රකාශ හෝ වාර්තා රූපී ශෛලියෙන් වෙනස් වන බවත් එතුමා පෙන්වා දීලා තියෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි මේ ශාස්ත්‍රීය ලේඛන ශෛලියේදී විය යුතු වෙන්නේ හැඟීම් ප්‍රකාශනයට වඩා කරුණු නිශ්චිතව දැක්වීම තමයි එහිදී වැදගත් වෙන්නේ. සුරවීර මහාචාර්යතුමා තවදුරටත් කියනවා ಭಾರತೀಯ විචාරයේ සඳහන් වන ප්‍රාණ ගුණ රීති අලංකාර මේ සියල්ල ශෛලියට අයත් වන බව. ඒ වගේම අධ්‍යතන ව්‍යවහාරයේ ශෛලිය යනුවෙන් භාවිත වන වචනය කිසියම් තරමකට රීති මාර්ග කියන පැරණි ව්‍යවහාරات එක්ක සමාන වෙන බව එතුමා පෙන්වා දීලා තියෙනවා. ඊට අමතරව ඇරිස්ටෝටල් වගේ විද්වතුන්ගේ పూర్ව විචාරකයන්ගේ මේ වාග් විලාසය යනුවෙන් හඳුන්වා දුන්නු ඒ සිද්ධාන්ත සහ ශෛලිය අතරත් සමීප අර්ථ සාම්‍යයක් ඇති බව පෙන්වා දීලා තියෙනවා. ඇරිස්ටෝටල් වාග් විලාසය ලෙස හඳුන්වා දීලා තියෙන්නේ අර්ථ ප්‍රකාශනය සඳහා වචන භාවිත කිරීම. පී.බී. මීගස් කුඹුරයන්ගේ ලේඛනාවලිය කියන කෘතියේ ඇති එක ලිපියක් තමයි සිංහල භාෂා රීතිවාදය හා මාටින් වික්‍රමසිංහ. එහිදී එතුමා කියනවා වහර, නියර, රීතිය, ශෛලිය, ආර, ලැකිය, සැරිය, සම්ප්‍රදාය මේ වගේ වචන මීට අමතරව සමහර අය ආර කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා මේ සමාන අර්ථයේ. හැබැයි මේවා අතර යම් යම් වෙනස්කමුත් තියෙනවා කියන එක තමයි එතුමා පෙන්වා දීලා තියෙන්නේ. එතනදී ශෛලිය යන්නේ වාක්‍ය තත්වයක්, වහර ව්‍යවහාර යන්නේ භාෂාවේ වචන කෝෂය පිළිබඳ තත්වයක්, රීති යන්නේ ඉහත කී ලක්ෂණ දෙකේම සංකලනයෙන් උපදින එක් එක් ලේඛකයාට විශේෂ වන ලේඛක විදිහකුත් හැඳින්වෙන බව තමයි එතුමාගේ නිර්වචනය වෙන්නේ. දැන් මේ අනුව ශෛලිය නැත්නම් ආර නියර ව්‍යවහාරය කියන අංගවල විශේෂ ගුණාත්මක ලක්ෂණ නැති බවත් කෙටි වාක්‍ය, දීර්ඝ වාක්‍ය, සරල වාක්‍ය, සංයුක්ත වාක්‍ය, ප්‍රකාශන වාක්‍ය, අවදාරණ වාක්‍ය, කර්තෘකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය මේ නන්වැදෑරුම් වාක්‍ය සංයුති ශෛලියට අයත් වන බවත් පෙන්වා දීලා තියෙනවා. රීති යන්න මේ සියල්ලෙන් එකතු වන සියල්ලේ සුසංයෝගයෙන් සකස් වන ලේඛකයාට විශේෂ වූ ලේඛන විදිහක් බව දක්වනවා. ඉතින් මම මෙතනදී ශෛලිය කියන සංකල්පය යොදාගන්නේ මේ රීතිය සහ ශෛලිය අතර වෙනසක් ඇතයි කියන කාරණේ තුල ඉඳගෙන නොවේ. පොදුවේ ශාස්ත්‍රීය ලේඛනයේදී අනුගමනය කළ යුතු එතනදී අර ව්‍යාකරණාංග කියන කොටස විතරක් වෙන් කරලා අරගෙන නෙමෙයි මේ ලේඛන ශෛලිය. ඒ කියන්නේ භාෂාවේ අනුගමනය කළ යුතු ඒ විශේෂ කරුණු කාරණා තමයි පොදුවේ මම මෙතනදී ශාස්ත්‍රීය ලේඛන ශෛලිය හැටියට හඳුන්වන්නේ. මේ වගේ තව ගොඩක් නිර්වචන හා විග්‍රහයන් තියෙනවා. ඒ සියල්ලක්ම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබේ අරමුණ අවශ්‍යතාව ඊට වඩා වෙනස් නිසා. දැන් සමහර විට ව්‍යවහාරයේදී ඔය ශෛලිය කියන වචනය මීටත් වඩා වෙනස් අර්ථවල භාවිත වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ සිංහල පර්යේෂණ ලේඛන ශෛලිය කියන කෘතිය. මේක බොහොම හොඳ කෘතියක්. නමුත් මේකේ සාකච්ඡා වෙන්නේ APA මැනුවල් එක. දැන් ඔය මූලාශ්‍රය පර්යේෂණ ක්‍රමවේදය තියෙනවානේ. අන්න ඊට අදාළව ඒ APA මැනුවල් එකේ දැක්වෙන මූලාශ්‍රය දැක්වීම, ඒ වගේම පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම, අන්න ඒ වගේ කරුණු කාරණා ටිකක් තමයි මේ කෘතිය සාකච්ඡා වෙන්නේ. එතකොට එතන ලේඛන ශෛලිය කියලා කියන්නේ මම අදහස් කරන විදිහට නම් එහෙම එකක් නෙමෙයි. ලිවීමේදී වැදගත් වන කරුණු කාරණා. භාෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කාරණා. ඉතින් මම පෞද්ගලිකව හිතන හැටියට මේ පොතේ උසස් කෘතියක්. නමුත් මේ නම් කිරීමේ යම් ව්‍යාකූලතාවක් ඇති බව පේනවා. මොකද ලේඛන ශෛලිය කියලා මම හඳුනාගන්නේ වෙනත් එකක්. ශාස්ත්‍රීය ලේඛනයේ විශේෂත්වය පිළිබඳව අවධානය යොමු කළොත් ඔබ දන්නවා භාෂාව තමයි මානවයාගේ ප්‍රධානතම sannivedana මාධ්‍ය වෙන්නේ. ඒ භාෂා sannivedanයේ විවිධ අවස්ථා තියෙන්න පුළුවන්. එදිනෙදා sannivedanය, නිර්මාණාත්මක sannivedanය, ප්‍රවෘත්ති sannivedanය, ධර්ම sannivedanය, විවිධාකාර sannivedana අවස්ථා තිබිය හැකියි. හැබැයි ඒ සියලු sannivedanයන්ට වඩා ශාස්ත්‍රීය sannivedanය වෙනස් වෙන බවක් අපට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ශාස්ත්‍රීය ලේඛනයකදී සාමාන්‍ය පොදු පාඨක සමාජය අරමුණු කරගන්නේ නැහැ. ඒ වගේම යම් ශික්ෂණ කාර්යයක් හෝ විද්වත් සම්ප්‍රදානයක් තමයි එහිදී අරමුණු කොට ගැනෙන්නේ. ශික්ෂණ කාර්යයක් කියලා කියන්නේ
උපාධි හෝ පශ්චාත් උපාධි මට්ටමේ නිබන්ධයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. විද්වත් සම්ප්‍රදානයක් කියලා කිව්වේ පිළිගත් විද්වතුන්ගේ ශාස්ත්‍රීය කරුණුකාරණා ගැන ඉදිරිපත් කරන පොතපත ලිපි ලේඛන ආදිය වෙන්න පුළුවන්. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛනය ගද්‍ය පද්‍ය ප්‍රබන්ධ, ඒ කියන්නේ නවකතා, කෙටි කතා, කාව්‍ය නිර්මාණ වගේ ඒ නිර්මාණාත්මක කාර්යයක් නෙමෙයි අරමුණු කරගන්නේ. දැන් භාෂාව කියන්නේම නිර්මාණාත්මක කාර්යයක්. භාෂාව භාවිතයේදී වැදගත් වෙන නිර්මාණාත්මක ලක්ෂණ මේකටත් අදාළයි. නමුත් අර නිර්මාණ සාහිත්‍ය වගේ භාෂාවක් නොවේ. ඒ වගේම ජනප්‍රිය තලයේ sannivedanaයකුත් නෙමෙයි තීරු ලිපි, Facebook සටහන් වගේ ශාස්ත්‍රීය ලේඛනය කියලා කියන්නේ. ඒ වගේම ආගමික භක්තිය, ಜಾති වාත්සල්‍ය, මමත්වය ආදී ප්‍රකට කරන විදිය ලේඛනයකුත් නෙමෙයි. හැඟීම් හෝ ආවේග ඉදිරිපත් කරන ලේඛනයකුත් නෙමෙයි. එහිදී අපට පූර්වාදර්ශ සපයා ගැනීම. දැන් මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. සිංහලෙන් ශාස්ත්‍රීය ලේඛන සම්ප්‍රදාය නැත්නම් ශාස්ත්‍රීය ලේඛන ශෛලිය ගැන මම මේ කියන්නේ පර්යේෂණ විධික්‍රම ගැන නෙමෙයි මේ භාෂා භාවිතය. ශාස්ත්‍රීය ලේඛන ශෛලිය ගැන මූලාශ්‍රය අල්ප බවක් දක්නට ලැබෙනවා. කුඩා ලිපි ලේඛන කීපයක් කරුණාම මේ පොදුවේ ව්‍යාකරණ ආදී කරුණු සාකච්ඡා කරන පොතපත තියෙනවා. මේ ශාස්ත්‍රීය ලේඛන ශෛලිය කියලා එහෙම ප්‍රමාණවත් මූලාශ්‍රයක් නැහැ. එතකොට අපට එහිදී ශාස්ත්‍රීය ලේඛන සම්ප්‍රදාය හඳුනා ගැනීමට ප්‍රමාණ කරගන්න පුළුවන් සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන ඇතැම් ප්‍රයෝග, ඒ වගේම පිළිගත් උගතුන්ගේ පොතපත ආදිය. හැබැයි සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන ඒ සියලු භාෂා ප්‍රයෝග ශාස්ත්‍රීය ලේඛනයේදී අපිට යොදා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පැරණි උගතුන්ගේ සියලු ප්‍රකාශනවල තියෙන ඒ ලේඛන ශෛලිය ශාස්ත්‍රීය ලේඛනයේ හැටියට අපිට හඳුනා ගන්න හැකියාවකුත් නැහැ. ප්‍රධාන වශයෙන් උපාධි පශ්චාත් උපාධි මට්ටමේ පර්යේෂණ වාර්තා ආදී අනුව මේ වගේ තව වර්ග තියෙනවා මම ඉස්සරහට ඒ ගැන කතා කරනවා. අන්න ඒවා අනුව තමයි අපට ශාස්ත්‍රීය ලේඛනය හඳුනාගත හැකි වෙන්නේ. දැන් මේ තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිංහල සාහිත්‍යයේ නැගීම, එක බොහොම හොඳ පොතක්. නමුත් දැන් මේ ලේඛන ශෛලිය ගැන ඔබ බලන්න මෙකල අපගේ මව්පියන්, සහෝදරයන්, සහෝදරියන් ආදී හිතවතුන් සිහි කරන පරිදි සුහද හැඟීමකින් පැරණි මුතුන් මිත්තන් සිහි කළ යුත්තේ වඩාත් ලංව ඔවුන් දැන හඳුනා ගැනීම. ඔවුන් දැන හැඳිනගත හැක්කේ කුරුම්බාවක් බොමින් හෝ විටසපමින් හෝ අප මෙකල වෙසන අපගේ සුහදයන් හා කතා බහ කරන්නාක් මෙන් ඔවුන් සමගද කතා බහ කිරීම. දැන් මේ වගේ යෙදුම් ඇත්තටම සිංහල සාහිත්‍යයේ නැගීම පොදු පාඨකයා සඳහා සම්පාදනය කරපු කෘතියක්. ඒ නිසා ඒ කෘතියට මේ භාෂා ශෛලිය ගැලපෙනවා. මේක බොහොම හෘදයාංගම ශෛලියක්. හැබැයි ශාස්ත්‍රීය ලේඛනයක භාෂාව මීටත් වඩා හැඟීම් ප්‍රකාශනයෙන් නිදහස් වෙලා නිශ්චිතව කරුණු විධිමත්ව වියත්ව දක්වන විදිහ භාෂාවක් වෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ යක්කඩුවේ හාමුදුරුවන්ගේ පොත් කීපයකින් මම මේ විද්වතුන්ගේ දෝෂයක් දක්වනවා නෙමෙයි, පොදුවේ ශාස්ත්‍රීය ශෛලිය සහ ඒ පැරණි විද්වතුන් භාවිත කරපු ඇතැම් ව්‍යවහාර අතර තියෙන වෙනස්කම් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව තුළ සමහර ලාවට මම උපාධි නිබන්ධ, පශ්චාත් උපාධි නිබන්ධ, සමහර ලාවට මම උපදේශකත්වයේ දක්වපුවා, සමහර ලාවට මට පරීක්ෂා කරන්න ආපුවා, සමහර ලාවට මම සම්බන්ධ වෙච්ච මේ වාචික පරීක්ෂණ වලදී ලැබිච්ච වාර්තා මේ විවිධාකාර දේ මම උපයෝගී කරගන්නවා. ඒ අතර සමහර ලාවට ඔබට සම්බන්ධ දේකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා සමා වෙන්න. මේ මට ඒ පුද්ගලයන් මත කිරීම හෝ ඒ පරිශ්‍රණය මත කිරීම නෙමෙයි මෙතනදී ශාස්ත්‍රීය ලේඛනයේ ගුණාගුණයි දැක්වීමට අවශ්‍ය වෙන්නේ. දැන් මේ යක්කඩුවේ හාමුදුරුවන්ගේ භවතරණ විචාරය, ඒ වගේම ගුත්තිල විචාර වගේ පොත්වල වික්‍රමසිංහ තේරෙන අවදියේ සිට ගුරුවරයෙකු අසුරු කිරීමෙන් හැදිච්ච ගෝලයෙකු නොවන නිසා ඔහුට ගුරුවරුන්ගේ වටිනාකම ඇඟට හිතට කාවදින අන්දමට ප්‍රත්‍යක්ෂ නුණා විය හැකියි. දැන් ඒ එක උදාහරණයක්. ඒ වගේම තවත් අවස්ථාවක උන් මෝඩයන් මහ මූසලයන් මුන්ට අන්ධ කයිප්පු කැවිලාවද්ද මන්ද. දැන් මේ උන්වහන්සේගේ අව්‍යාජ භාෂා ශෛලිය එක වෙන අභිප්‍රායකින් භාවිත කරපු එකක්. මම කියන්නේ පැරණි විද්වතුන්ගේ ව්‍යවහාර උනත් සියල්ල ශාස්ත්‍රීය ලේඛනයේදී අපිට යොදා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම දැන් මේ ඊළඟට තියෙන රසවාද විචාර ලිපියේ එන උද්ෘතයක්. දැන් මෙතනදී උන්වහන්සේ පෙන්වා දෙනවා මේ රසය අලෞකිකයි, භාවය ලෞකිකයි කියලා. ඒ කියන්නේ හැඟීම් ලෝකේ තියෙනවා, රස කියන ඒවා ලෝකේ තියෙන ඒවා නෙමෙයි, අමුතුවෙන් උත්පාදනය කරන ඒවා. හරියට හැඟීම් කියන ඒවා බුලත් පිටකට යොදා ගන්න බුලත් පුවක් මුණු දුම්කල වගේ ඒ කොටස් හා සමානයි. ඒ බුලත් පිට ඔක්කොම එකතු වුණාම ඇති වෙන රසය හා සමානයි රසය. එතකොට ඒ රසය ලෝකේ තියෙන එකක් නෙමෙයි, අලෞකිකයි. හැඟීම ලෞකිකයි. දැන් මේ කාරණේ කියන්න උන්වහන්සේ
මෙතනදී බුලත් පිට යොදාගෙන තියෙනවා. ඉතින් මේ වගේ කොටසක් අපට ඍජු උද්ෘතයකදී ශාස්ත්‍රීය ලේඛනයකදී භාවිත කළාට වරදක් වෙන්නේ නැහැ. හැබැයි අප අනුගමනය කරන භාෂාව මීට වඩා වෙනස් වෙන්න ඕන. එකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මේ ව්‍යවහාරය මේ ගැන මට කාටවත් පාහේ තේරුම් ගන්න පුළුවන් හොඳ උදාහරණයක් මතක් වුණා. දැහැත් පිට. ගිහි ව්‍යවහාරයෙන් නම් බුලත් පිට. දන්නවානේ බුලත් පිටය කියන්නේ ප්‍රධාන වශයෙන් බුලත් පුවක් හුණු දොම්කොළ 4 වර්ගයක් ඔය ආදි වශයෙන් ඒ භාෂා ශෛලිය මම හිතන්නේ ඔබට පැහැදිලි. මීට වඩා වෙනස් ශෛලියක් තමයි ශාස්ත්‍රීය ලේඛනවල අපි අනුගමනය කළ යුතු වෙන්නේ. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන ඇකඩමික් රයිටින් කියන අතරම සිංහලෙන් මේ පිළිබඳ මූලාශ්‍රය අඩු වුණාට අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඇකඩමික් රයිටින් කියලා හෙව්වොත් ඕනෑතරම් විශ්වවිද්‍යාල මට්ටමින් පළ කරපු ඒ අධ්‍යයන මාර්ගෝපදේශ මේ මඟ පෙන්වීමේ ආධාරක අවශ්‍ය තරම් තියෙනවා. භාෂාව කොහොමද පටන් ගන්නෙ, ඒ වාක්‍ය සම්බන්ධ කරන්නේ කොහොමද, මොන වගේ යෙදුම්ද වචනද යොදා ගන්න ඕන ශාස්ත්‍රීය ලේඛනය, ඒක කොහොමද වෙනස් වෙන්නේ පොදු ජන ව්‍යවහාර ආදී බොහෝ ප්‍රාමාණික විවරණ ඕනෑතරම් තියෙනවා. ඉතින් මේ ඇකඩමික් රයිටින් කියන මේ ශාස්ත්‍රීය ලේඛනයට පර්යාය පදය මම ශබ්දකෝෂ පාරිභාෂික පදමාලා ආදී හොයලා එහිදී හඳුනාගත්තු කරුණු අනුව තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ශාස්ත්‍රීය ලේඛනය කියන්නේ විශ්වවිද්‍යාල ආදී භාවිත කරන විධිමත් ලිවීමේ ක්‍රමය. ඒ විධිමත් ලිවීමේ ක්‍රමය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ ඒ ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂකයන් ශාස්ත්‍රීය කර්තව්‍යයන්හිදී භාවිත කරන ආකාරය දක්නට ලැබෙනවා. විශ්වවිද්‍යාල වල උපාධි නිබන්ධ, පශ්චාත් උපාධි නිබන්ධ ආදිය සම්පාදනය කෙරෙන්නේ මෙකී ශාස්ත්‍රීය ලේඛන ශෛලිය අනුව. ඇතැම් විට උගෙනුම් ආධාරක පිළියෙල කිරීමේදී ශාස්ත්‍රීය ලේඛන ශෛලිය වැදගත් වෙනවා. ඒ වගේම උසස් පාසල් වල ඉහළ මට්ටමේදී ඇතැම් විට ශාස්ත්‍රීය ලේඛන ශෛලිය අනුගමනය කරනවා. මෙතන ඇත්තටම උසස් පාසල් කියලා කියන්නේ දැන් අපේ උසස් පෙළ වගේ මට්ටම ගන්නත් පුළුවන්. ඊටත් වඩා ඔය ඉන්දියාවේ එහෙම තියෙනවනේ මේ යුනිවර්සිටි කොලෙජ් කියන්නේ මේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ අවුරුදු 2ක් 3ක් ඉගෙනගෙන උපාධියත් ඒ ආයතනයෙන්ම ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඉහළ මට්ටමේ මේ පාසල් වලදී මේ ශාස්ත්‍රීය ලේඛනය භාවිත වෙනවා. එතකොට ශාස්ත්‍රීය ලේඛනයට අයත් කරන නැත්නම් ශාස්ත්‍රීය ලේඛනය අනුගමනය කළ යුතු අනුගමනය කෙරෙන විවිධ පර්යේෂණාත්මක කටයුතු නැත්නම් ලේඛන අංග අපට දක්වන්න පුළුවන්. සාර සංක්ෂේප ඔය ඇබ්ස්ට්‍රැක්ට් කියලා කියන වචන 350ක 500ක ඔය පරිසංවාද වලට ඉදිරිපත් කරන ඒ වගේම සමහරවිට පශ්චාත් උපාධි නිබන්ධයක ආරම්භයේ සාර සංක්ෂේපයක් දක්වන අන්න ඒ වගේ විස්තෘත සාර සංක්ෂේප වචන 1000කින් 1500කින් විතර ලියන ටිකක් දීර්ඝ සංක්ෂේපන. ඒ වගේම ග්‍රන්ථ නාමාවලි සම්බන්ධ විවරණ. දැන් ග්‍රන්ථ නාමාවලි කියලා කියන්නේ මේ පර්යේෂණ කාර්යයන්හි විවිධ කොටස් තියෙනවනේ. ඒ කියන්නේ බිබ්ලියෝග්‍රැෆි කියලා අපි කියන්නේ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි. එතකොට ඒක නිකන් නාමාවලිය විතරක් නෙමෙයි. විවරණ සහිත නාමාවලි පිළියෙල කිරීම කියන එකත් පිළිගත්තු පර්යේෂණාත්මක කටයුත්තක්. දැන් ලෝකයේ සමහර විශ්වවිද්‍යාලවල ඒක පිළිගන්නවා පර්යේෂණ නිබන්ධයක් හැටියට. දැන් ඒ වගේ එකක් තියෙනවා මේ වැද්දා කියන පොත. මේක ප්‍රේම කුමාරද සිල්වා චින්තක රණසිංහ වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය. දැන් මේ වගේ වැද්දන් සම්බන්ධ පර්යේෂණ වල නාමාවලියක් තියෙනවා. ඒ නාමාවලියට කලින් විවරණයකුත් තියෙනවා. ඒ වගේම මේ කෘතියේ නාමාවලියක් කියන්නේ මොකක්ද? ඒක හා සම්බන්ධ පර්යේෂණ කටයුත්ත මොකක්ද කියන එකත් පැහැදිලි කරලා තියෙනවා. මේ උදාහරණයක් හැටියට මම පෙන්නන්නේ. ඉතින් ඒ වගේ ග්‍රන්ථ නාමාවලි සහ ඒ ආශ්‍රිත විමර්ශනවලදී ශාස්ත්‍රීය ලේඛන ශෛලිය යොදා ගන්නවා. ඒ වගේම ශාස්ත්‍රීය සංග්‍රහ ලිපි, ශාස්ත්‍රීය වාර්තා, පර්යේෂණ පත්‍රිකා, ඒ කියන්නේ ඔය සිම්පෝසියම් පර්යේෂණ පරිසංවාද වලට අදාළ පූර්ණ පත්‍රිකා හැටියට පිළියෙල කරන ඒවා, නිබන්ධ සහ උසස් උපාධි නිබන්ධ. නිබන්ධ කියලා කියන්නේ උපාධි මට්ටමේ, උපාධි අපේක්ෂක මට්ටමේ, කියන්නේ පළවෙනි උපාධියේදී වගේ පිළියෙල කරන ඒවා. උසස් උපාධි නිබන්ධ කියලා කිව්වේ ඔය MPhil PhD දර්ශනපති ආචාර්ය වගේ නිබන්ධ. ඒකයික නිබන්ධ මොනෝග්‍රාෆ්ස් කියලා කියන්නේ ඒ කියන්නේ එක කාරණයක් එක විෂයක් මුල් කරගෙන ලියන්නා වූ කෙටි නිබන්ධ. සමහර ශාස්ත්‍රීය රචනා, ශාස්ත්‍රීය පරිකතන, ශාස්ත්‍රීය කෘතියක් යම් ශාස්ත්‍රීය කාරණයක් පිළිබඳව ලියන්නා වූ ව්‍යාඛ්‍යාව. එතනදී ශාස්ත්‍රීය ශෛලිය අනුගමනය කරනවා. ඒ වගේම විදග්ධ මට්ටමේ සාහිත්‍ය විවේචන, පර්යේෂණ ලිපි, පර්යේෂණ යෝජනා, පර්යේෂණ සැලැස්මක් යෝජනාවක් පිළියෙල කරනකොට ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමේ පාඨ ග්‍රන්ථ, ටෙක්ස්ට් බුක්ස් කියන ඒවා. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි මේ පශ්චාත් උපාධි සහ උපාධි නිබන්ධ හැටියට ඔය
සංස්කරණ පිළිගන්නවා. දැන් පේරාදෙණි විශ්වවිද්‍යාලය වගේ නම් මේ සාපේක්ෂව වැඩි ශිෂ්‍ය පිරිසක් Tamanගේ උපාධි නිබන්ධ හැටියට සංස්කරණ තෝරා ගන්නවා. ඒකට හේතුව හොඳ පොත් එකතුවක් පුස්කොළ පොත් ආදියත් ඇතුළුව පේරාදෙණියේ පුස්තකාලේ තියෙනවා. දැන් විශ්වවිද්‍යාලවලට විවිධ අධ්‍යයන සම්ප්‍රදායන් තියෙනවා. දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එහෙම නම් සමහරවිට නව නිර්මාණාත්මක දේ ප්‍රවර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. කැලණියේ තියෙන ඊට වඩා වෙනස් ස්වරූපයක්. එතකොට ඒ ශාස්ත්‍රීය සංස්කරණය කියන එක මම මෙතන පැහැදිලි කරන්නේ ශාස්ත්‍රීය සංස්කරණයක සංඥාපනයක් යොදා ගන්නවා නම් ඒ උපාධි නිබන්ධයක් හැටියට පිළියෙල කරන එකදී අන්න එතනදී ශාස්ත්‍රීය ලේඛන ශෛලිය අනුගමනය කළ යුතු වෙනවා. හරි. එතකොට ඒ අධ්‍යයන ශේෂ්ත්‍ර හෝ පර්යේෂණ කාර්ය අනුව ශාස්ත්‍රීය ලේඛන ශෛලියේ විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස්කම් අතරේ පොදුවේ හඳුනා ගන්න පුළුවන් ලක්ෂණක් තියෙනවා. ශාස්ත්‍රීය ලේඛනයේ හැමතිස්සෙම හැම විටකම විධිමත් ස්වරයකින් යුක්ත විය යුතු වෙනවා. ඒකීය විධිමත් ස්වරයකින්. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛනය ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඇසුරු කොටගෙන ඉදිරිපත් වෙන්නේ. කියන්නේ මම නෙමෙයි. මම පොත ලියන කෙනා පර්යේෂණය කරන කෙනා වුණාට මම සැඟවී සිටිය යුතුයි. මොකද එතනදී වැදගත් වෙන්නේ මතයකට සහාය වීම හෝ උපදේශාර්ථ සැපයීම නොවේයි. මම අර කලින් කියපු විදිහට කරුණු නිශ්චිතව දැක්වීම. ඒ නිසා කතකයා බාහිර විදගෙන තමයි මේ භාෂාව ඉදිරිපත් කළ යුතු වෙන්නේ. ඒ ගැන මම නිදර්ශනාත්මකව ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන ශෛලිය තුළ මූලික අවධානය යොමු වෙන්නේ ආමන්ත්‍රණය කරන ගැටලුව. දැන් ගැටලුවක් මුල් කරගෙනනේ පර්යේෂණය කරන්නේ. එතකොට මේ මගදී තමන්ගේ ගුරුවරුන්ගේ කියපු ඒවා හම්බෙන්න පුළුවන්. ඒවා නිෂේධනය වෙන්න පුළුවන්. පිළිගත්තු ආගමික නායකයන්ගේ හරි නැත්නම් ඒ පිළිගත්තු ලේඛකයන්ගේ මත ආදී යොදා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. එතනදී අපි මේ ගෞරවය පළ කරන්න හෝ ඒ හැඟීම් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මූලික ගැටලුවට උත්තර සැපයීම සඳහා තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. තර්කානුකූලව රේඛීයව සංවිධානාත්මකව ශාස්ත්‍රීය ලේඛනය ඉදිරිපත් කළ යුතු වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු සිංහල ශාස්ත්‍රීය ලේඛන සම්ප්‍රදාය අපි කොහොමද හඳුනාගත යුතු වෙන්නේ, කොහොමද ගොඩනගා ගත යුතු වන්නේ කියන කාරණේ. දැන් මෙතනදී අපට ඉංග්‍රීසි ශාස්ත්‍රීය ලේඛන සම්ප්‍රදාය මම කලින් කියපු විදිහට පදනම් කර ගැනීම හැකියාවක් තියෙනවා. මොකද ලෝකයේ මේ වන විට සිංහල භාෂාවෙන් සිද්ධ වන පර්යේෂණ ප්‍රමාණය ගත්තොත් ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවලට සාපේක්ෂව බොහෝම අඩු මට්ටමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ලෝකයේ ජනග්‍රහණයෙන් 0.2ක් තමයි සිංහල භාෂාව ව්‍යවහාර කරන්නේ. 0.2ක් තමයි සිංහල භාෂාව ව්‍යවහාර කරන්නේ. වැඩිම පිරිසක් ව්‍යවහාර කරන්නේ චීන භාෂාව. ඒක 12ක් විතර වෙනවා. ස්පාඤ්ඤ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, හින්දි භාෂාව, වංග භාෂාව වගේ ඒවා ආසන්න වශයෙන් 5% විතර ව්‍යවහාර කරනවා. හැබැයි ඉංග්‍රීසි වගේ භාෂාවල ඔය වෙනත් භාෂකයිනුත් පර්යේෂණාදී කටයුතු වලට ඒක යොදා ගැනීම නිසා 5% යගේ තවත් වැඩි වෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරේ අපට සමීප භාෂාව ඉංග්‍රීසි ඒ කියපු භාෂා අතර බහුතරයකට ඒ වගේම වැඩි පර්යේෂණ ප්‍රමාණයක් අපි අනුගමනය කරන සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාව ආශ්‍රයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රීය ලේඛන ශෛලිය පිළිබඳවත් සැලකිය යුතු අවධානයක් යොමු වෙලා තියෙනවා. අපිට මේ කරුණු කාරණා අධ්‍යයනය කළා ඒවායෙන් සිංහල භාෂාවට ගැළපෙන කොටස එක් කරගන්න පුළුවන්. ඒ වගේම සාම්ප්‍රදායික ව්‍යාකරණඥයෝ ආලංකාරිකයෝ මේ භාෂා භාවිතය ගැන පොදුවේ කියපු කරුණු ටිකක් තියෙනවා. ඉතින් එතනිනුත් අපිට ශාස්ත්‍රීය ලේඛනයේ සඳහා යොදා ගන්න පුළුවන් බොහෝ කරුණු කාරණා තියෙනවා. ඊට අමතරව නූතන සිංහල ශාස්ත්‍රීය ග්‍රන්ථ විද්වතුන් ලියපු මේ ශාස්ත්‍රීය ග්‍රන්ථ අර කලින් කියපු විදිහට පශ්චාත් උපාධි නිබන්ධ, එලිපි ලේඛන ආදීනු ඒවායේ අනුගමනය වෙලා තියෙන භාෂා ලක්ෂණ ඇසුරු කොටගෙන අපිට ශාස්ත්‍රීය ලේඛන ශෛලියක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මගේ පෞද්ගලික අත්දැකීම් ගත්තොත් මම අවුරුදු 10කට වැඩි කාලයක් පශ්චාත් උපාධි නිබන්ධ උපදේශකත්වයේ දීම් පරීක්ෂා කිරීම නැත්නම් එවැනි යම් අධ්‍යයනවල නිරත වීම සිද්ධ කරලා තියෙනවා. එතකොට එහිදී ප්‍රායෝගිකව හඳුනාගත්තු කරුණු ශිෂ්‍යයන්ගේ පීඨ වැරදි අඩුපාඩු විද්‍යාර්ථීන්ගේ ඒ වගේම අර කලින් කියපු විදියට පශ්චාත් උපාධි නිබන්ධ වලට අදාළව බාහිර පරීක්ෂකවරුන් ඉදිරිපත් කරපු වාර්තාවල තියෙන කරුණු. ඉතින් මේ වගේ දේවල් අසුරු කොටගෙන අපට ශාස්ත්‍රීය ලේඛන ශෛලියකදී අනුගමනය කළ යුතු කාරණා මොනවද කියන එක වටහා ගැනීම හැකියාවක් තියෙනවා. හොඳයි. එතකොට ඔබ දන්නවා භාෂාවේ අදහස් ප්‍රකාශනය සිද්ධ වෙන්නේ වාක්‍ය සහ වාක්‍යාංශ මුල් කොටගෙන. වාක්‍ය කියන්නේ සරලව කියනවා නම් නාමපද සහ ක්‍රියාපද ඒ වගේම අව්‍ය පදවල එකතුව. එතකොට වාක්‍යාංශවල සමහර ලාවට ඔය සියලු කොටස් නැහැ. සමහර ලාවට ක්‍රියාව නැති කොටසක් වෙන්න පුළුවන් වාක්‍යාංශ. එතකොට මේ නිබන්ධවලදී අපි මාතෘකාකරණය සඳහා බොහෝ විට පාවිච්චි කරන්නේ වාක්‍යාංශ. ග්‍රන්ථ ශරීරය තුල
අපිට වාක්‍ය පාවිච්චි කරන්න වෙන ඒ වගේම කරුණු වශයෙන් උපුටා දක්වන අවස්ථාවලදී වාක්‍යාංශ යොදා ගන්න වෙනවා. මේ වාක්‍ය නිර්මාණය කිරීම සම්බන්ධව පැරණි විද්වතුන් පෙන්වා දීපු විශේෂතා තියෙනවා. යෝග්‍යතා, ආකාංක්ෂා, ආසක්ති. සංස්කෘත විචාරකයෝ කියපු විදිහට ඒ වාක්‍යයේ වචන ටික සුදුසු වෙන්න ඕන. වචන එකිනෙකට සංයෝග කළ හැකි වචන වෙන්න ඕන. ඒ වගේම මේ වචන අතර පරතරයක් නැති විදිහට එක් කිරීම අර්ථ ප්‍රකාශනය සිද්ධ කළ යුතු වෙනවා. මෙතනදී මම කිව්වා පැරණි විචාරකයන්ගේ සමහර කරුණුත් අපට ප්‍රයෝගී කරගන්නට පුළුවන් කියලා. දැන් පෙරදිග විචාරවාද, ගුණ රීතිවාදය වගේ විචාරවාදවල එනවා කාව්‍ය ගුණ සහ කාව්‍ය දෝෂ. දැන් මේ ඔක්කොම කවිය සම්බන්ධව කියපු නිසා සියල්ලම අපිට ශාස්ත්‍රීය ලේඛනය සඳහා ප්‍රයෝගී කරගන්න බෑ. හැබැයි ඒ අතර තියෙනවා අවධානය යොමු කිරීම වැදගත් වන කරුණු කීපයක්. දැන් මේ ගුණ අතරින් කීපයක් මම දක්වලා තියෙනවා. ශ්ලේෂ අර්ථය මට සිලිටි වීම. ප්‍රසාද ගුණය කිව්වේ අර්ථය පැහැදිලි වීම. යොදා ගන්නා වචන අර්ථය පැහැදිලි වචන වෙන්න ඕන. දැන් මෙතන කියන්නේ මේ පාරිභාෂික වචන සමහරලාට හැමෝටම පැහැදිලි වෙන්නේ නැහැ. හැබැයි ඒ ශේෂ්ත්‍රයට අදාළ පාඨකයන්ට ඒක වැටහෙනවනේ. අන්න ඒ වගේ අර්ථය පැහැදිලි වන වචන භාවිත කරන්න ඕන. ඒ වගේම අර්ථ හා ශබ්ද සමරූපීව යොදා ගැනීම සමතා ගුණය නම් වෙනවා. අඩුපාඩුවකින් තොරව අර්ථය ප්‍රකාශ කිරීම අර්ථ ව්‍යක්තිය නම් වෙනවා. අනවශ්‍ය භාෂා අලංකාර අතිශෝක්ති වලින් තොරවීම කාන්ති ගුණය නම් වෙනවා. එතකොට ගුණ වලින් කරන්නේ භාෂාව සාර්ථකත්වයට පත් කිරීම. ඒකේ අනිත් පැත්ත නැත්තම් විපර්යය තමයි දෝෂ කියලා කියන්නේ. දෝෂ වලින් කරන්නේ භාෂාව දූෂණය කිරීම නැත්තම් භාෂාව අසාර්ථකත්වයට පත් කිරීම. අපි ගුණ තේරුම් ගන්න ඕන කවියේදී උනත් එහෙමයි. කවියට නැත්තම් භාෂාවට එකතු කරගන්න දෝෂ හඳුනා ගන්න ඕනේ. ඒවා වර්ජනය කරන්න. ඒවාට හසු නොවන විදියට රචනාකාර්ය සිද්ධ කරන්න. අසාදු කිව්වේ ව්‍යාකරණානුකූල නොවූ පදයේදීම, ග්‍රාම්‍ය කිව්වේ ශාස්ත්‍රයේ නොයදෙන ඔය ග්‍රාම්‍ය ව්‍යවහාරය දා ගැනීම, අනර්ථක අර්ථ විරහිත අව්‍ය පදය දා ගැනීම, අන්‍යාර්ථ සම්මතාර්ථය නැසීම, නේයාර්ථ අර්ථයේ අඩුවක් නිසා අපිට අර්ථය සමහරලාට මේ හිතා ගන්න වෙනවා, කල්පිතව ගත යුතු වෙනවා. අප්‍රසිද්ධාර්ථයේ වචනයේදීම ගූඪාර්ථ, සමහර අය බොහොම ආයාසයෙන් වචන බලයරුම් වචන එකතු කළා මේ පෙළ ගැස්සුවා මේක ශාස්ත්‍රීයයි කියලා හිතනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. අශ්ලීලාර්ථ, අසභ්‍යාර්ථ මතු කරන වචන, ක්ලිෂ්ඨාර්ථ. දැන් මෙහෙම එකක් තියෙනවා. ඉතින් පර්යේෂණ ක්ෂේත්‍රයේ දැන් පර්යේෂණය කරන්නේ ලංකාවේ මේ අසභ්‍ය වචන පිළිබඳව, සිංහල භාෂාවේ අසභ්‍ය වචන පිළිබඳව න ะ. එතන පාරිභාෂික පද වෙන්නේ කුණුහරුප ටික. ඒකට අපි අධ්‍යයනයට ඒක තේරුම් ගන්න ඕනේ. දෝෂ කියන එකත් එහෙමයි. හැම එකකටම එකසේ අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ අමනෝඥ සංදි විරූපී පද එකට විරූප පද එකතු කිරීම, ව්‍යර්ථ පෙරපසු කරුණු වල ඒ විරුද්ධතාවක් පැවතීම, එකම දේ නැවත නැවත කීම පුනරුක්තිය ඒකාර්ථ කියලා කියනවා. අර්ථය පැහැදිලි නැතුව අපිට සැකසහිත අර්ථයක් නම් මතුවෙන්නේ සංදිග්ධ කියන අපක්‍රම. කියන්නේ පටන් ගත්ත ක්‍රමයේ උල්ලංඝනය කිරීම. දැන් මේ සම්බන්ධව කරුණු තුනක් ඇත කියලා කිව්වොත් කරුණු තුනක් කියන්න ඕනේ. නැත්තම් මේ කිසියම් පිළිවෙලකට කරුණු තුන ඉදිරිපත් කළ යුතු නම් ඒ පිළිවෙලෙන් කරුණු තුන දැක්විය යුතු වෙනවා. එහෙම නැත්තම් භාෂාව ඒ ඉදිරිපත් කිරීමේ ශෛලිය ව්‍යාකූල වෙනවා. හොඳයි. ප්‍රස්තුත කාරණයට යොමු වෙන්න කලින් දැන් භාෂා භාවිතය පිළිබඳ පැරණි ග්‍රන්ථවල සඳහන් වන ඇතැම් කරුණු. දැන් මෙතන මේ කියන්නේ ශාස්ත්‍රීය ලේඛනය ගැන මොන වුණත් පොදුවේ භාෂාව භාවිත කරන හැම අවස්ථාවකම විමසිය යුතු කරුණු ටිකක් තමයි මේ සියවස් ලකර කතුවරයා ග්‍රන්ථාරම්භයේ දක්වලා තියෙන්නේ. ඔහු කියනවා මේ ලෝක යාත්‍රාව පවතින්නේ වචනවල ප්‍රසන්න ගුණය නිසා. වචනවල අර්ථය පැහැදිලි වීම නිසා තමයි මේ ලෝකයේ ගමන සිද්ධ වෙලා තියෙන්නේ. අතීතයේ ඉඳලා දැනුම සම්ප්‍රේෂණය වෙන්නේ. අපි අපගේ අවශ්‍යතා සංනිවේදනය කරගන්න පුළුවන් වෙන්නේ වචනවල අර්ථය පැහැදිලි වීමේ ගුණය. ඒ නිසා මේ අර්ථය පැහැදිලි වීම කියන එක ලේඛනයේ ඉතා වැදගත් වෙනවා. වචනවල අර්ථය පැහැදිලි නොවීම හරියට අඳ බවට හේතු වන අඳුරු කඳක් හා සමාන බව ඔහු කියනවා. දැන් අපි කාටවත් අපි මම මේ කියන වචන ඔබට තේරෙන්නේ නැත්නම් කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ වචන කියන දේ තේරෙන්නේ නැත්නම් අපි අන්ධකාරයක ජීවත් වෙනවා හා සමානයි. මොකද sannivedanayak සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු කියනවා භාෂාව කියන්නේ හරියට පිළියෙල කරලා ඉදිරිපත් කළොත් එය සිතූ පැතූ සම්පත් දෙන සුරබි දේනුවක්. ඔබ දන්නවා දිව්‍ය ලෝකෙ සිටින ඒ ගව දෙන සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරබි දේනුව. ඒ වගේ තමයි භාෂාව. ලේඛකයෝ රාජ්‍ය ප්‍රශංසා සම්මාන ලබා ගන්න පශ්චාත් උපාධි හිමි කරගන්නේ භාෂාව නිසා. හැබැයි එහෙම නැතුව භාෂාව භාවිත කළොත් හුදෙක් ගොංකම පමණක් ලබා දෙන බව තමයි සියබස් ලකර කතුවරයා කියන්නේ. භාෂාව නිසා කොයිතරම් අවාසිදායක දේ සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ පශ්චාත් උපාධි නිබන්ධයක වගේ අපි ලියන සමහරලාට පිදුම වෙන්න පුළුවන්. ඒ හැඳින්වීම සහිත කොටස වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි අර ශාස්ත්‍රීය භාවයට හානි වෙන තමන්ගේ තරහකාරයන්ට මේ අමනාප කම් ඇති ඒ ගුරුවරුන්ට හරි නැත්නම් මේ වෙන විද්වතුන්ට ලේඛකයන්ට
ඔවුන්ගේ දේ විවේචනය කරන්න හෝ නැත්නම් Tamanට හිතවත්ම කෙනෙක්ගේ ಗುಣ වර්ණනා කරන්න හෝ යොදා නොගත යුතුයි. ඒකට ඒකෙන් මේ පශ්චාත් උපාදීයේ සහ උපාදීය කරපු කෙනාගේ මට්ටම පිළිබඳවත් වැරදි සංඥාවක් ගන්න පුළුවන්. නිසා ශාස්ත්‍රීයත්වයට හානි වන දේ ග්‍රන්ථය ඇතුලේ හෝ එයින් පරිබාහිරව හෝ මේ ශාස්ත්‍රීය ලේඛනයකට යොදාගත යුතු වන්නේ නැහැ. ඒක උදාහරණයක් මගින් සියබස් ලකර කතුවරයා ඒ කියපු කාරණය කියනවා. සුන්දර සිරුරක් එක ලපයකින්ම අසුන්දර විය හැකි වන්නාක් මෙන් භාෂාවේ සුළු වරදකින් වද සමස්ත ලේඛනයම අසාර්ථකත්වයට පත් විය හැකියි. දැන් ලස්සන ගෑනු ළමයෙකුගේ නහය මැද්දේ ලපයක් තිබුණොත් විසුළු හැඟීමක් ඇති කරන විදිහට ඒ ලස්සනෙන් සමහරවිට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඉතාමත් හොඳ පරිශ්‍රණයක තියෙන එක වචනයක් එක යෙදුමක් නිසා ඒකේ ශාස්ත්‍රීය අගයට හානි වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී දෝෂ විරහිතව භාෂාව භාවිත කිරීමට සැලකිලිමත් විය යුතු බව ඒ ආකාරයට ගුණ දෝෂ පිළිබඳ ශාස්ත්‍රයෙන් දැනගත යුතු බව සියබස් ලකර කතුවරයා පෙන්වා දීලා තියෙනවා. හොඳයි. ඔන්න ඊළඟට තමයි මම මේ තුන්වෙනි අදියරට යොමු වෙන්නේ. දැන් මුලින්ම නිර්වචනය කළා මේ ශෛලිය රීතිය කියන වචන. ඊළඟට ඒ පිළිබඳ සෛද්ධාන්තික පැහැදිලි කිරීමක් කරා. ඔන්න දැන් තමයි මම ප්‍රායෝගික පැහැදිලි කිරීම වෙත යොමු වෙන්නේ. මුලින්ම මම කතා කරන්නේ ශාස්ත්‍රීය ලේඛනයක මාතෘකා යෙදීම සම්බන්ධව. එතනදී මාතෘකාව කෙටිවීම වැදගත් වෙනවා. පේලි ගානක් අනවශ්‍ය විදිහට වාක්‍ය ගානක් ඇතුළත දීර්ඝ කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ඇගයීම් මණ්ඩලවල රචනාව ගැන නම් කියන්නේ වචන 10කින් වචන 8කින් 10කින් විතර තිබුණාම ඇති කියලා. මාතෘකාව විස්තරාත්මක වෙන්න ඕන, අදාළ කාරණේ කියවෙන්න ඕන. හැබැයි අනවශ්‍ය විදිහට දීර්ඝ කරන්න සුදුසු නැහැ. මම කියන්නේ ප්‍රධාන මාතෘකාව හෝ අනු මාතෘකාව වෙන්න පුළුවන්. ඒ වගේ මාතෘකාව පැහැදිලි හා නිශ්චිත අර්ථ ප්‍රකාශ කරන පද වලින් යුක්ත වෙන්න ඕන. එක සැරේ අවබෝධ කරගන්න බැරි ගූඪාර්ථවත් වචන මාතෘකාවට සුදුසු නැහැ. පාරිභාෂික වචන යොදා ගන්න පුළුවන්. මොකද ඒ වගේ කෘතියක් ඒ අදාළ පිරිසකට තමයි රචනා කරන්නේ. ඒ ක්ෂේත්‍රානුව පාරිභාෂික පද යොදා ගන්න පුළුවන්. නමුත් පොදුවේ නිශ්චිත අර්ථ සහිත පද වලින් මාතෘකාව සමන්විත යුතු වෙනවා. ඒ වගේම කිසිසේත්ම මාතෘකාවක් අවසාන ක්‍රියාව සහිත සම්පූර්ණ වාක්‍යයක් විය යුතු වන්නේ නැහැ. දැන් මේ වගේ මාතෘකාවලට ඔය උසස් විභාගවල හිමනම් ලකුණු දෙන්නෙත් නැහැ. විධායක ජනාධිපති ධූරය රටට අහිත කරය. ඒ වගේ එකක් කිසිසේත්ම මේ ශාස්ත්‍රීය ලේඛනයක විතරක් නෙමෙයි මේ වෙනින් වෙන රචනාවක හෝ වෙනින් වෙන ලේඛනයක පවා මාතෘකාව හැටියට සුදුසු වන්නේ නැහැ. එතකොට මේ විධායක ජනාධිපති ධූරයේ මොකක් හරි තියෙන කාර්ය පිළිබඳ විමර්ශනය. ඔව් විධායක ජනාධිපති ධූරයෙන් රටට සිදුවන බලපෑම පිළිබඳ විමසුමක්. ඒ විදිහට අපිට මේක වෙනස් කරගන්න පුළුවන් සම්පූර්ණ වාක්‍යයක් මාතෘකාව වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රශ්නාර්ථයක් මාතෘකාව හැටියට යොදාගන්නේ නැහැ. මේ කියන්නේ ප්‍රධාන මාතෘකාව. හැබැයි මේ උපාධි නිබන්ධවල ඔය අනුමාතෘකාව හැටියට නම් ප්‍රශ්නාර්ථ වාචීව අනුමාතෘකාව යොදා ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම මාතෘකාව නිපාතයකින් අවසාන වෙන විදිහට යෙදීම සුදුසු වෙන්නේ නැහැ. කරා කොයි බටද යහගුණ සපිරි සමාජයක් කරා නිදහස් අධ්‍යාපනය කොයි බටද ඒ වගේ මාතෘකා සුදුසු වෙන්නේ නැහැ. ප්‍රධාන මාතෘකාව හැටියටත් ඒ වගේම අනුමාතෘකා හැටියට. ඒ වගේම අනුක්ත විභක්තියෙන් අවසන් වන පරිදි මාතෘකා නොයදී යුතුය. සාමාන්‍යයෙන් උක්ත විභක්තියෙන් නැත්නම් ප්‍රථමා විභක්තියෙන් අවසන් වෙන විදිහට තමයි මාතෘකා යොදන්නේ. නිදහස් අධ්‍යාපනය රැකගත් විරු සිසුවන්, දැන් විරු සිසුවන්, ගායකයන් ඒ විදිහට මාතෘකාව යොදාගන්නේ නැහැ. විරු සිසු මෙතන විරු සිසුවෝ කියන එකත් අවශ්‍ය නැහැ. ඒක හැඟීම් ප්‍රකාශනයක් නිසා ඒක මම යටින් දක්වලා තියෙන නිදහස් අධ්‍යාපන අරගලයේදී මියගිය සිසුහු. විරු සිසුවන් කියන එක ඒක මේ හැඟීම් ප්‍රකාශනයක් නේ. මාතෘකාව ඒ වගේ භාව ප්‍රකාශනයක් වීම සුදුසු වෙන්නේ නැහැ. හරි මෙතන මතු කරන කාරණේ ඒක නොවේ. උක්ත විභක්තියෙන් ප්‍රථමා විභක්තියෙන් යුක්තව මාතෘකා දැක්වීමේ වැදගත්කම. ඒ වගේම මාතෘකාවේ කාල භේදය. දැන් ශාස්ත්‍රීය ලේඛනයක නම් සමහර ලාවට මාතෘකාව අපි අතීත කාලින කෘදන්ත හැටියට යොදාගන්නේ. අතීත කාලයෙන් යොදනවා. හැබැයි පත්‍රයක නම් මාතෘකාව අපි කර්තෘකාරක වුණත් කර්මකාරක වුණත් මේ වර්තමාන කාලයෙන් තමයි යොදාගන්නේ. කුමාරතුංග මුනිදාසයන් තමයි මේ සිංහලයට හඳුන්වා දුන්නේ පත්‍රවල මාතෘකා වර්තමාන කාලයෙන් යොදන්නේ ඉංග්‍රීසි මේ පුවත්පත් ආදියේ ඒ විදිහටයි යෙදෙන්නේ. ඉතින් පත්‍රයක අපි සාමාන්‍යයෙන් වර්තමාන කාලයේ යොදා ගන්නවා. හැබැයි ශාස්ත්‍රීය ලේඛනයකදී මාතෘකාව අතීත කාලයෙන් උනත් දක්වන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම බොහෝ අය වරදවා ගන්නා තැනක් තමයි නොදන්නා පොඩි කාරණයක් තමයි සමහර වෙලාවට මාතෘකාවේ අගට තිතක් තියෙනවා. මාතෘකාව අගට තිතක් හෝ
ප්‍රශ්නාර්ථ ආදිය යෙදෙන්නේ නැහැ. ප්‍රශ්නාර්ථ දෙන්නේ නැත්නම් ප්‍රශ්න වාක්‍යය යෙදීම සුදුසු නැtei කියලා මම කියපු නිසා. ඒ වගේම මාතෘකාවකට ශූන්‍ය පද එක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. දැන් සමහර ලාවට තුලනාත්මක අධ්‍යයනයක්, විමර්ශනාත්මක අධ්‍යයනයක් ඔය වගේ වචනක් තියෙනවා. ඉතින් සමහර විද්වතුන් අදහස් කරන හැටියට මේවා ශූන්‍ය පද. මට මතකයි එකපාරක් ඔය පශ්චාත්පාදී අධ්‍යයන මණ්ඩලයකදී මහාචාර්ය නන්දදේවයන් කිව්වා මේ ඇයි මේ වගේ යොදා ගන්න මේවා අවශ්‍ය නැහැ කියලා. හැබැයි තවත් පිරිසක් අදහස් කළ කරා නෑ සිංහල භාෂාවෙන් අපි මේ විදිහට තුලනාත්මක අධ්‍යයනයක්, විමර්ශනාත්මක අධ්‍යයනයක් ඔය වගේ වචන පාවිච්චි කරනවා. ඒ නිසා අපිට මේ නිදහස තිබිය යුතුයි කියලා. කොහොමවත් මේ සමහර කාරණා ගැන විද්වතුන් අතරත් එකඟතාවක් නැහැ, වෙනස් මත තියෙනවා. ඇතමෙක් කියන හැටියට ඒ වගේ ශූන්‍ය පද උසස් උපාධි නිබන්ධයක මාතෘකාවට සුදුසු නැහැ. දැන් කෞසල මිනහා සීගිරි ගී කිව්වොත් ඒ දෙක පැහැදිලි වෙනවා. ඉතින් තුලනාත්මක අධ්‍යයනයක් තමයි. නමුත් ඉතින් අර මාතෘකාවේ අඩුවක් තියෙනවා වගේ හැඟෙනවා. ඉතින් ඒක අපි පුරුදු වෙලා තියෙනවා කෞසල මින සහ සීගිරි ගී පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් ඔය වගේ මාතෘකාව යොදා ගන්න. හැබැයි අර සියුම් විදියට ගත්තොත් ඒ වගේ ශූන්‍ය පද නොයදුනත් අර්ථය පැහැදිලි වෙනවා. හොඳයි. ඊළඟට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම කීපයක්. මෙතනදී මම හඳුනාගත්තු මේ කරුණු කීපයක් තමයි ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම හැටියට පෙන්වා දෙන්නේ. ඉතින් මේ වගේ කරුණු 30ක් විතර පෙන්වා දෙනවා. මේ හැම එකක්ම පරමාදර්ශ හැටියට මේ විදියටම ගත යුතු වෙන්නේ නැහැ. මේවායිනුත් මොකද විද්වතුන් අතර තියෙන්න පුළුවන් සමහර ලාවට වෙනස් මත. නමුත් මට හැඟෙන කාරණා ටිකක් තමයි මම කියන්නේ. මේවා ඔබට ශාස්ත්‍රීය ලේඛන ශෛලිය හඳුනා ගන්නත්, ඒක භාවිත කරන්නත් කිසියම් පිටිවහලක් වේ. මේ කියන හැම එකක්ම මේ විදිහට නොගත්තට කමක් නැහැ. පොදුවේ මෙන්න මෙහෙම එකක් ශාස්ත්‍රීය ලේඛනය කියන එක අවබෝධ කරවීම තමයි මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර මම දක්වලා තියෙනවා අර්ථ ප්‍රසාදත්වය පළවෙනි කාරණය. ඒ කියන්නේ අර්ථය පැහැදිලි වීම. දැන් ලොකුම ගැටලුවක් තමයි මේ ඇතම් විද්‍යාර්ථීන්ගේ ඔවුන් කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් භාෂාවේ පළවෙනි එකනේ sannivedanaatmakaව ග්‍රහණය කරගත හැකි වීම කියන කෙනා කියන භාෂාව මොකක් වුණත් ඒ භාෂාව තේරෙන කෙනෙකුට කියන එක තේරුම් ගන්න අදහස sannivedanaya කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි භාෂාවේ පළවෙනි කාර්යය. ඊට පස්සේ තමයි අක්ෂර වින්‍යාස, උක්තාක්‍යාත, සුදුසු ව්‍යවහාර, වඩාත් සුදුසු යෙදුම් භාවිත කිරීම, විවිධ ශෛලි. එතෙන්ට එන්නේ ඊට පස්සේ පළවෙනි එක තමයි sannivedanaatmakaව ග්‍රහණය කරගත හැකි විදිහට භාෂාව ඉදිරිපත් කිරීම. හැබැයි අභාග්‍යයකට ඔය උපාධි නිබන්ධ ආදිය සම්පාදනය කරන ඇතම් විද්‍යාර්ථීන්ට හරියට භාෂාව මේ ශාස්ත්‍රීය ශෛලිය පැත්තකින් තියුවත් මේ කියන එක තේරෙන විදිහට ව්‍යාකූලතා නැතුව කියන්න බැරි අවස්ථා තියෙනවා. අනේ ඒ කාරණය නොවිය යුතුයි. පළවෙනි එක තමයි sannivedanaatmakaව ග්‍රහණය කරගන්න පුළුවන් විදිහේ පැහැදිලි නිර්වුල් භාෂාවකින් ඉදිරිපත් කරන්න ඕනේ. ඔය අක්ෂර වින්‍යාස උක්තාක්‍යාත ඒක එච්චර දෙයක් නෙමෙයි. එඩිටර් කෙනෙකුට දැන් සිංහලෙන් නම් එහෙම ගොඩක් අය නෑ. ඉංග්‍රීසියෙන් නම් වෙන එඩිටර්ස්ලා ඉන්නවනේ. මේ ලිව්වහම දැන් සිංහලෙන් හිතනවා ඉතින් එච්චර ප්‍රශ්නයක් නෑ මේ වැරදි ටිකක් තිබුණාට කියලා. අනේ වගේ ආකල්පයක් තියෙන සමහර ලාවට. ඉතින් කොහොම හරි එඩිටර් කෙනෙකුට දාලා හරි නැත්තම් මාර්ගෝපදේශ තියෙනවා ව්‍යාකරණීය සම්බන්ධව, ඒ වගේම අක්ෂර වින්‍යාස සම්බන්ධව ඒවා අනුව සමහර ලාවට අපිට නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි අර කියන එක තේරෙන්නේ නැහැ. සමහර ලාවට අපිට එක වාක්‍ය කියවන්න වෙනවා නිබන්ධයක 10 පාරක් විතර කියෙව්වත් කියන එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මොකද පටන් ගන්න එක අදහසකින් මැදින් තියෙන තව එකක් වාක්‍ය අංකුටිසින් තවත් එකක් මේ කියන අදහස් ටික ගැලපෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක භාෂා භාවිතයේ ලොකුම ප්‍රශ්නයක්. ඒ වගේම වාර්තාරූපී භාෂාව තමයි ශාස්ත්‍රීය ලේඛනයකදී යොදාගත යුතු වෙන්නේ. එහෙම නැතුව හැඟීම් ප්‍රකාශ කරන භාෂාව නෙමෙයි. දැන් මෙතන නිදර්ශනයක් දක්වලා තියෙනවා මම යුද බෙර හඬ වෙනුවට දහම් බෙර හඬ ලොව පුරා පතල කළ ඒ ශ්‍රේෂ්ඨ ಭಾರತೀಯ පුත්‍රයාගේ පුත්‍ර රත්නය වූ ලංකා වාසීන් කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ පින්බර දිවයිනට වැඩම නොකරන්නට අපගේ මේ ලංකා මාතාව අදටත් දහම් කිරිසුවඳ නොහඳුනනවා විය හැකිය. දැන් මේ වගේව ළමයි ලියනවා. මොකද අර පාසල් කාලේ සමහරවිට වර්ණනාත්මක ශෛලියක් තමයි හුරු වෙලා තියෙන්නේ. එයාලා හිතනවා මේ භාෂාව වර්ණනාත්මකව යොදාගත්තාම තමයි වැඩි ලකුණු හම්බෙන්නේ. ශාස්ත්‍රීය නිබන්ධයත් එහෙමයි කියලා. එහෙම නෙමෙයි. දැන් ඒකම මෙහෙම කියලා තියෙනවා මම. අශෝක රජු යුද්ධය වෙනුවට ධර්ම මාර්ගය තෝරා ගත්තේය. ලංකාවට බුදුදහම රැගෙන ආවේ ඔහුගේ පුතු වන මිහිඳු හිමිය. දැන් මේක ශාස්ත්‍රීයයි. කලින් එක වර්ණනාත්මකයි. එතන හැඟීම් ප්‍රකාශ වෙනවා, මෙතන කරුණු ප්‍රකාශ වෙනවා. ශාස්ත්‍රීය ලේඛනයේදී ප්‍රකාශ කළ යුතු වන්නේ කරුණු මිසක් හැඟීම් නොවේ. ඉතින් මම කලින් කියපු විදිහට මේ විවිධ අයගේ උපාධි නිබන්ධ ආදී කොටස් මම මේ සඳහා නිදර්ශන හැටියට යොදා ගන්නවා.
හැබැයි මේ අවසාන ස්වරූපය නෙමෙයි සමහරවිට මම මේවා පස්සේ සකස් කරලා තියෙනවා. ඒ වගේ මේ ඒ පර්යේෂකයන් ඒ උපාධි අපේක්ෂකයන් මුලින් මේ වගේ දුර්වලතා තිබුණා වුණත් පහු අවස්ථාව නැත්තම් දෙවෙනි තුන්වෙනි පරිච්ඡේද වලට යනකොට මේ සියලු දුර්වලතා මගහරවාගෙන මීට වඩා බොහොම විදග්ධ ලෙස භාෂාව භාවිත කරපු අවස්ථා තියෙනවා. ඉතින් මම මේ වැරදි සහගත තැන් තමයි ඔබට පෙන්වන්නේ මෙන්න මේ වගේ අඩුපාඩු හදා ගන්න කියන අරමුණ. දැන් මෙතන බලන්න. එසේම සාම්ප්‍රදායිකත්වයට පත්වන බවත් එය නව නිර්මාණාත්මක ලක්ෂණ යොදා ගැනීම මගින් අලුත් කළ යුතු වෙයි. මොකද කියන්නේ කියන එක තේරෙන්නේ. මෙරට සංස්කෘත සාහිත්‍ය සංවර්ධනය නොවන සාහිත්‍ය සම්ප්‍රදායක්ය. සීගිරිගේ හා කෞසල්‍යමන අතර දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සීගිරිගේ නිර්මාණයට ප්‍රමුඛ ස්ථානය ලබා දීමත් කෞසල්‍යමන සම්ප්‍රදායට ප්‍රමුඛ ස්ථානය ලබා දීමත් පැහැදිලිව නිරීක්ෂණය වේ. දැන් මේ භාෂාවේ අදහස් අතර ගලා යාමක් පෙළගැස්වීමක් සම්බන්ධයක් නැහැ. ඒක යෝජනා කරලා තිබුණා මේ විදිහට සම්ප්‍රදාය වූ කලී නව නිර්මාණාත්මක ලක්ෂණ යොදා ගැනීම මගින් නවීකරණය විය යුතු හා ඉදිරියට පවත්වාගෙන ආ යුතු වන්නකි. එහෙත් මෙරට තුත සංස්කෘත සාහිත්‍ය සම්ප්‍රදායේ සංවර්ධනයක් සිදු නොවිය. සීගිරිගේ හා කෞසල්‍යමන සම්බන්ධ ප්‍රධාන නිරීක්ෂණ වන්නේ සීගිරිගේ නිර්මාණ කාර්යයට ප්‍රමුඛ ස්ථානය ලබා දී තිබීම සහ කෞසල්‍යමන සම්ප්‍රදායට ප්‍රමුඛ ස්ථානය ලබා දී තිබීමය. ඒක නිරවුල් අරට වඩා ඒ කාරණේම තමයි. හැබැයි ඇත්තටම මෙහෙස වෙන්න ඕනේ අපිට කියනකොට භාෂාව ගලා යන ආකාරය අනුවම අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ තවත් උද්ෘතයක් මේ මෙම ගීයෙහිදී සීගිරි සිතුවම් වල ඉන්නා මෙලඳුන් නරඹන්නන් නොපිළගන්නා බවත් එසේ කල්ලි ඔවුන් නරඹන්නන් නොහඳුනන්නා වූ බවයි. මොකද කියන්නේ කියන එක පැහැදිලි නැහැ. එනමුදු මෙලඳුන් නිවසන තැනැත්තකු තමා දුටු විගස තමන් හඳුනාගත් බවයි කියන කාරණේ තේරෙන්නේ නැහැ. අර මං කලින් කියපු දුර්වලතාව. දැන් ඒක නිබන්ධයක ඒ වගේ තව කීපයක මේ තියෙන්නේ ඒ වගේම මේ තවත් දර්ශනපති උපාධි නිබන්ධයක තිබිච්ච වාක්‍යයක්. මේව සමහර ඒවා ඉතින් පසු අවස්ථාවල අපි සකස් කරනවා. දැන් මේ විද්‍යාර්ථියා කියනවා මහත්මා ගාන්ධිතුමා විතක ප්‍රකාශ කළ පරිදි සරච්චන්ද්‍රයන් කවුළු හැර සුලංසුව වින්දද තමා සතු වටිනාකම් එම සුළඟට ගසාගෙන යාමට ඉඩ දුන්නේ නැත. දැන් මොකද්ද මේ කියන්නේ කියන එක පැහැදිලි නෑ. මේක මේ ඇත්තටම තේරෙන්නේ මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ සරච්චන්ද්‍රයන් කවුළු හැර සුලංසුව වින්ද ගත්තා. හැබැයි ඒ කවුළු වලින් තමන්ගේ වටිනාකම් ගහගෙන යන්න දුන්නේ නැහැ කියන එකයි මහත්මා ගාන්ධි. ඒතර මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයක් ඇත්තයි මේක අදහස් වෙන්නේ. මහත්මා ගාන්ධි කියලා තියෙන්නේ සරච්චන්ද්‍රයන් කවුළු හැරලා මේ සුලං වින්ද හැබැයි වටිනාකම් ඒ හුළඟට ගහගෙන යන්න දුන්නේ නැහැ කියන එක. මේක වැරදි. වාක්‍ය ගැළපීම ව්‍යාකූල නිසා තමයි මේ විකෘත විසුළු අදහස මතුවෙන්නේ. මේක මේ වෙන්න ඕන මෙහෙමයි. මහත්මා ගාන්ධිතුමා කිව්වා වගේ මොකක්ද කවුළු හැර සුලංසුවේ වින්දට කමක් නැහැ තමන්ගේ වටිනාකම් මේ සුළඟට ගහගෙන යන්න දෙන්න එපා කියලා මහත්මා ගාන්ධිතුමා කිව්වා වගේ සරච්චන්ද්‍රයනුත් මේ එක්ක විදේශ නාට්‍ය සම්ප්‍රදායන් වලින් හරි මොනවයින් හරි ආభాසය ලබා ගත්තත් තමන්ගේ ස්වතන්ත්‍රතාව ආරක්ෂා කරගත්තා. ඒකයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඊළඟට මේ බලන්න දරුවන්ගේ වැරදි වලට බොහෝ විට බැලුම් අසන්නේ අම්මලාය. ධාරක ප්‍රේමය ලොව ඇති උදාරතම සෙනෙහසයි. දරුවන් වැඩිම තරම් වේදනාවක් මෙලොව උපන් වෙනත් සත්වයකට නොවේ. දැන් මේවා හැඟීම් ප්‍රකාශන. භාවාත්මකයි. මීට වඩා විධිමත් භාෂාවත් ශාස්ත්‍රීය නැහැ මේ කියපු වාක්‍ය කීපයේ අන්තිම දෙවණියට කියපු වාක්‍ය කීපයේ. ඒ වගේම හැඟීම් ප්‍රකාශනයක් සිද්ධ වෙන්නේ මීට වඩා කරුණු නිශ්චිතව දැක්වීමක් තමයි තාර්කිකව දැක්වීමක් තමයි ශාස්ත්‍රීය ලේඛනයේදී අපේක්ෂා කරන්නේ. දැන් ඊළඟට තවත් උද්දෘත කීපයක් තියෙනවා. ජනකවියේ මූලාරම්භය පිළිබඳ හඳුනා ගැනීමට මෑත යුගයේ අඳුරු සෙවණැලි අතරින් කලෙලිබට සීගිරි ගී වහල් වේ. මේ අඳුරු සෙවණැලි අතරින් කලෙලිබට සීගිරි ගී ඒවා භාෂාත්මක අලංකාර එහෙම අවශ්‍ය නැහැ. ජනකවියේ මූලාරම්භය හඳුනා ගන්නට මේ මෑත කාලයකදී හඳුනාගත්තු නැත්නම් අනාවරණීය වුණු සීගිරි ගී අපට ඉවහල් කර ගන්න පුළුවන්. ඒක නෙමෙයි කියන්නේ. සංදේශ සාහිත්‍යයේ මල් පිපෙන අවධිය කෝට්ටේ යුගය. භාෂා අලංකාර. ජනකවියා ප්‍රේමය සොඳුරු ලෙස දිගහැරෙන කාව්‍ය ස්වරූපයක් නිවන් දක්නාතුරු එක් වී සිටීමට පෙරම් පුරනා පෙම්වතුන්ගේ සොඳුරු සිතුවිලි හද තුල සුන්දර ලෙස මේ ඔස්සේ සිතුවම් කරයි. ඒ වගේ භාෂා අලංකාර ශාස්ත්‍රීය ලේඛනයේදී වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේ තවත් අවස්ථා කීපයක් තියෙනවා. සීගිරි ගී අතර නූතන කවි සමගත් කෞසල්‍යමය ගී සමගත් සමතත්වයේ හා එම කාව්‍යයන්ට වඩා විශිෂ්ටත්වය ඇති කාව්‍යාත්මක බවෙන් නිහල කවි දැකගත හැකිය. මේක ඊට වඩා හොඳයි මෙහෙම කිව්වනම් නූතන කාව්‍යවලත් කෞසල්‍යමය ගීවලටත් නූතන කාව්‍යවලටත් කෞසල්‍යමය ගීවලටත් සමකල හැකි කවි සීගිරි ගීවල දැකගත හැකි වේ. ඒවා කාව්‍යාත්මක ගුණයෙන් වඩාත් ඉහළය. ඊට පස්සේ තව නිදර්ශනයක් දක්වලා තියෙනවා. කෞසල්‍යමය සසඳාවත මෝදේ උදාවත චිරන්තන ගී විෂයෙහි මෙන්ම නූතන කාව්‍ය
සීගිරිගේ ඓන්ද්‍රිය සම්බන්ධතාවක් වේ කියන එක පැහැදිලි නෑ. කවියාතරම් නිදහසක් ලේඛනයේදී අනෙක් රචකයෙක් භුක්ති නොවිඳි. ඒක ඊට වඩා හොඳට කියන්න පුළුවන් මේ විදිහට ලේඛනයේදී නැත්නම් ලේඛන කාර්යයේදී කවියා භුක්ති විඳින නිදහස අන් කිසිදු රචකයෙකු නොලබන්නකි. හොඳයි. ඊළඟට මම තුන්වෙනි කාරණේ හිතට දක්වලා තියෙනවා පෞද්ගලික රුචි අරුචිකම් ආගමික විශ්වාස ආදිය බැහැර කිරීම. දැන් අපි ආගමික කෘතියකදී පරිණි සාහිත්‍යය වුණත් එහෙම අපේ ගෞරවය දක්වන්න දැන් බෞද්ධ සාහිත්‍යයේ තියෙන අපමහා තථාගත තිලෝගුරු සම්්‍යක් බුදුරජාණන් වහන්සේ. එහෙම ඕනේ නැහැ ශාස්ත්‍රීය කෘතියකදී අපිට බුදුන් වහන්සේ බුදුහු බුදුන් ඒ විදිහට කිසියම් තරමක ගෞරවයකුත් තියෙනවා. ඒ වගේම අර අනවශ්‍ය මේ හැඟීම් ප්‍රකාශනයකුත් නැහැ. ඒ නිසා අන්න ඒ විදිහට ශාස්ත්‍රීයව භාෂා ව්‍යවහාරය කිරීම වැදගත්. යේසුස් ක්‍රිස්තුස් ස්වාමි දරුවාණන් වහන්සේ යේසුස් වහන්සේ යේසුන් යේසුහු එහෙම යොදා ගන්න පුළුවන්. අපගේ මේ පින්බර ලංකා මාතා ලංකා නේද? සිව්වසක් තුල අප ගුරු දේවයන්ගේ සිප් පවස නිවාලු කැලණි සරසවි මාතාව නේද? අපිට ඕක කියන්න පුළුවන්. ඒක කමක් නැහැ මේ කාගේ හරි උපහාර කලාපයක වගේ ඒ කෙනා ගැන මේ පුද්ගලාභිනන්දනයකදී නම් කමක් නැහැ. නමුත් ශාස්ත්‍රීය ලේඛනයක අපිට කියන්න පුළුවන් වසර 4ක් ඔහු අධ්‍යාපනය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලය. දැන් මේ තියෙන්නේ කතෝලික සාහිත්‍ය පිළිබඳව කරපු අධ්‍යයනයක්. මේකේ තියෙන වාක්‍ය බලන්න වරදීපයේ කිතුණු සාහිත්‍යයකට අස්වැද්දීම සඳහා මුලසුන හෙබවුවේ පූජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමායි. ලාංකේය සිංහල සාහිත්‍ය මෝරා වැඩුණු රුකක් නම් කිතුණු සාහිත්‍ය පිවිතුරු වූ ලපටි පැලෑටියෙක්. දැන් සිංහල සාහිත්‍ය මෝරා වැඩුණු රුකක් නම් කිතුණු සාහිත්‍ය පිවිතුරු වූ ලපටි පැලෑටියෙක්. එසේ වුවද ඉන් ලැබුණු ආලෝකයේ ප්‍රබලය කිතුදහම හෙළදිව වෙත පාතබන්නේ. හෙළදිව වෙත පාතබන්නේ. දැන් මේ වගේ මේ හැඟීම් ප්‍රකාශන ගෞරවය දක්වන එදු ආගම මොකක්ද? දැන් මම බෞද්ධයෙක් වෙන්න පුළුවන්. මම අධ්‍යයනයක් කරනවා නම් මේ බෞද්ධ සාහිත්‍ය ගැන එතෙන්දී මගේ ගෞරවය මතු කරන්න බෑ ශාස්ත්‍රීය ක්‍රමවේදය තුල ඒක ඉදිරිපත් කරන්න. ඒ වගේම මම මුස්ලිම් හෝ නැත්නම් ක්‍රිස්තියානි වෙනත් ආගමක් හින්දු හෝ වෙනත් ආගමක් ගැන අධ්‍යයනයක් කරා වුණත් මේක මගේ ආගම නොවේ කියලා අව탁සීරුවෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවසාන වශයෙන් යම් කාරණයක් පිළිබඳව ඒ අධ්‍යයනය කරන්න කෙනාගේ පෞද්ගලික ආගම හෝ ඒ රුචිකත්වයේ ගෞරවය මොක වුණත් අවසාන වශයෙන් පරිශ්‍රණයෙන් මතුවන ඒ ප්‍රතිඵල වාර්තාව ඒක ඉදිරිපත් වන ආකාරය වාර්තාවන ස්වරූපේ එකක් විය යුතු වෙනවා. ඒක තමයි ශාස්ත්‍රීය ලේඛනයක විශේෂත්වය වෙන්නේ. ඒ වගේම මම කලින් කියපු කාරණය මම කිව්වා තුන්වෙනි පුරුෂයෙක් නැත්නම් ප්‍රථම පුරුෂයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ කියන්නේ කතකයා බාහිර විඳගෙන කරුණු ඉදිරිපත් කිරීමේ ඇති වැදගත්කම දැන් ඒ සඳහා නිදර්ශන මේ දක්වලා තියෙනවා. මම මෙහිදී නිගමනය කරමි. එහෙම කියන්න එපා කිසිසේත්ම ශාස්ත්‍රීය ලේඛනයක මම කියන යෙදුම් පාවිච්චි කරන්න එපා. ඒ වගේම මම හැඟවෙන විදියට මී කියන එක මී කියන මේ ආඛ්‍යාත ප්‍රත්‍ය යොදා ගන්න එපා. මම මෙහිදී නිගමනය කරමි කියන ව්‍යවහාරයට වඩා මෙම පර්යේෂණයේදී නිගමනය කෙරේ. එහෙම නැත්නම් මා මෙහිදී උපකල්පනය කරන්නේ කියන යෙදුමට වඩා මෙම පර්යේෂණයේ උපකල්පනය වන්නේ අන්න ඒ වගේ ව්‍යවහාරයක් සුදුසුයි. ඒකේ අදහස තමයි පර්යේෂකයා සැඟවී සිට කරුණ තුලින්ම පර්යේෂණයට ඉදිරිපත් වෙන්න ඉඩ හරින්න. කරුණ ඉස්මතු කරන්න පුද්ගලයා සැඟවී සිටින්න. ඒ වගේම සන්දිග්ධ ප්‍රකාශන අනවශ්‍ය විස්තර පැහැදිලි අදහසක් නොපැවසෙන යෙදුම් වක්‍රෝක්ති පුනරුක්ති ඒකාර්ථවත් යෙදුම් දුර්වල සම්බන්ධක වාක්‍ය විසිරගිය සිතුවිලි ආදිය කිසිසේත්ම ශාස්ත්‍රීය ලේඛනයේ භාෂාව තුළ ඉදිරිපත් කරන්න එපා. දැන් එම කරුණු සැලකීමේදී මට මෙසේ හැඟේ. ඔය වගේ ඒවත් ලියනවා සමහරලාට විද්‍යාවේ. හැඟෙන නිසා තමයි ලියන්නේ. හැඟෙන එක ඕනේ අදාළ කරුණු ටික කිව්වහම හරි. දැන් බලන්න සීගිරිගී වල වර්ණනය සමාජීය හේතු දෙසා හේතු වී ඇති බව සීගිරිගී විශ්ලේෂණයෙන් පැහැදිලි වේ. හේතු දෙසා හේතු වී ඇති බව. ඒ විදිහට පුනරුක්තියටපත් වෙන විදිහට අනවශ්‍ය විසිරී ගිය නිපාත පද විසිරී ගිය අදහස් ආදී අවශ්‍ය කරන්නේ නැහැ. ඒ වගේම භාෂා අලංකාර යොදා ගැනීම සුදුසු වෙන්නේ නැහැ ශාස්ත්‍රීය ලේඛනයකදී. දැන් උදාහරණයක් දක්වලා තියෙනවා. ඒ වන විට පේරාදෙණිය සරසවිය පළු පල්ලවයන්ගෙන් සමන්විත වූ රමණීය වෘක්ෂයකි. අයිවර් ජෙනින්ග්ස් වූ අශ්වයා පිට නැගී උපකුලපති ධූරයේ කටයුතු සිදු කිරීම සඳහා නැගෙනහිරු සමගම සරසවි බිම් වෙත පැමිණියහ. ඒක ගම්ලතුන්ගේ සමහර ලාවට ඇතම් ලිපි ලේඛනවල මේ වගේ ශෛලීන් එහෙම තියෙනවා.
සමහරවිට ආවේගයක් පළ කරලා තියෙන්නේ මේ කෂේරුකාව නැතය පිටකොන්දක් නැති එහෙම බණපු අවස්ථා තියෙනවා. හැබැයි මේ හැම එකක්ම මම ඒකයි කිව්වේ විද්වතුන්ගේ ව්‍යවහාරත් හැම එකක්ම ශාස්ත්‍රීය ලේඛන ශෛලියයි කියලා අපි හිතන්න එපා. ඒ විද්වතුන් විවිධාකාර අරමුණු අනුව ලියපු ලිපි ලේඛන තියෙනවා. ඒ නිසා අපි මේ ශාස්ත්‍රීය අරමුණ මොකක්ද කියන එක වෙනම වටහා ගැනීම වැදගත් වෙනවා හැම විටකම. දැන් මේ කලින් කියපු අදහස අරට වඩා හොඳයි මෙහෙම කිව්වොත් ශාස්ත්‍රීයයි. එය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීයකවත් යුගයේදී අයිවර් ජෙනින්ග්ස් එහි උපකුලපති වශයෙන් කටයුතු කළේය. ඔහු කැපවීමෙන් එම දූරයේ කටයුතු සොයා බැලීය. හරි. මේ තියෙන්නේ ආචාර්ය උපාධි නිබන්ධයක අන්තිම වාක්‍ය නිගමන වාක්‍ය. තවද පොදුවේ මෙරට සාහිත්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍රයේ නියැලී සිටින සහෘද සත් ජනයන්ට මේ පවර සාහිත්‍ය මහෝගයේ ගැලෙන්නට අධ්‍යතන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මම්පෙත් විවර කළ යුතුය යන අවසාන නිගමනය වේ. දැන් මේ අධ්‍යයනය සිද්ධ කරලා තියෙන්නේ දඹදිනි සහ පොළොන්නරු යුගවල ගද්‍ය රීතිය පිළිබඳව. දඹදිනි සහ පොළොන්නරු යුගවල ගද්‍ය රීතිය ගැන නම් මේ පර්යේෂකයා අධ්‍යයනය කළේ පශ්චාත්පාදීය සම්පාදනය කළේ නිගමනය ඉදිරිපත් විය යුත්තේ ඒ සම්බන්ධව. දඹදිනි පොළොන්නරු කාලයේ ගද්‍ය රීතියේ තියෙන මොනවා හරි විශේෂතාවක් තමයි නිගමනය වෙන්න ඕන, සමාලෝචනය වෙන්න ඕන. දැන් මේ නිගමනය පර්යේෂණයට පිටින් තියෙන එකක්. එතුමා ඒ අධ්‍යයනය කළා අන්තිමට කියනවා ඉතින් මේ සාහිත්‍ය නූතන යුගයේ අයට අධ්‍යයනය කරන්න දෙන්න ඕන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හරි ඒ අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසලා දෙන්න ඕන කියලා. එතකොට මේ අවසාන නිගමන වාක්‍ය සහ පර්යේෂණයේ මාතෘකාවත් එහි සාකච්ඡා වුණු ප්‍රතිඵලත් අතර තාර්කික සම්බන්ධයක් නැහැ. මේක හැඟීම් ප්‍රකාශනයක්. මේ පවර සාහිත්‍ය මහෝගයේ ගැලෙන්නට සිංහල සාහිත්‍ය ගැන Tamanට ගෞරවයක් තියෙනවා. හැබැයි පර්යේෂණයේ ඉදිරිපත් කරන ප්‍රතිඵල අර මාතෘකාවට ගැටලුවට ඒ සඳහා පිළිතුරු හැටියට පෙළගස්සපු කරුණු කාරණාවලට සම්බන්ධ වූවක් වෙනවා. ඒක. ඒ නිසා මේ නිගමන වාක්‍යයේ වැරදි කීපයක්ම තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන මූලධර්මයක් අපිට වැදගත් වෙන අපහාසාත්මක භාෂා ලක්ෂණ. සමහර වෙලාවට විද්වත් ලෝකයේ විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. මොකද ගුරුගෝල වශයෙන් තියෙන හිතවත්කම් ගුරුකුල කල්ලි විවිධාකාර මතිමතාන්තර තිබිය හැකි. තමන් අකමැති කැමැති පුද්ගලයෝ සිටින්න පුළුවන්. හැබැයි අර මං කලින් කියපු විදිහට අපහාසාත්මක ශෛලිය කියන්නේ පුද්ගලයෙකෝ ඔහුගේ අධ්‍යයනයක් නිග්‍රහ කිරීමේ හෙලා දැකීමේ ශෛලිය ශාස්ත්‍රීය ශෛලිය නොවේ. සමහර අය පුරුදු වෙලා ඉන්නොත් තමන් දන්න දැනුමෙන් අනිත් මිනිහගේ ඔළුවට දමලා ගහනවා. මේක මම දන්නේ එක අනිත් මිනිස්සයා දන්නේ නැහැ. ඒ මිනිස්සයා දන්නේ එක මම දන්නේ නැහැ. ඉතින් දැනුම කියන එක අපි කිසිම කෙනෙක් හැම දෙයක්ම පරිසමාප්තියෙන් දැනගන්නයි නෑ මේ ලෝකේ. ඒ නිසා මගේ ක්ෂේත්‍රය තවත් මිනිස්සෙක් දැනගෙන හිටියේ නෑ කියලා අපි නිග්‍රහ නොකළ යුතුයි. ඒ වගේම කිසියම් පොතක අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. හැබැයි මේ අඩුපාඩු වැරදි විතරක් නෙමෙයි ඒකේ තව සාධනීය දේවලුත් බොහෝ තියෙන්න පුළුවන්. ඒ නිසා පුද්ගලයන් හෝ ඔවුන්ගේ අධ්‍යයන හෙලා දකින අපහාසාත්මකව දක්වන ශෛලියක් කිසිසේත්ම ශාස්ත්‍රීය ලේඛනයක යොදා නොගත යුතුයි. විද්‍යාසාගර විශ්වවිද්‍යාලයේ හිටපු විපුල පුංචි හේවා ළඟදී මහාචාර්ය පදවියට උසස් කරන ලද්දකි. ඔහු ජීවිත කාලයටම ලියා පළ කර ඇත්තේ එකම පොත් පිංචක් පමණකි. එයද ඔහුගේ පළමු උපාධියට අදාළ පර්යේෂණ නිබන්ධයයි. මහාචාර්යවරයාටම විෂය පිළිබඳ විපුල අදහසක් නැති බවට ඒ පොතම සාක්ෂියකි. ඔහු භාෂාවේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගැන කියා ඇත්තේ විසුළු අදහසකි. දැන් මේක මීට වඩා ශ්‍රේෂ්ඨයි ශාස්ත්‍රීයයි මේ විදිහට කිව්වනම් අපි අදාළ සිද්ධාන්ත ටික සාකච්ඡා කරනවා න්‍යායන් ටික සාකච්ඡා කරනවා ඒ වගේම ඊට අදාළව මේ කියන මූලාශ්‍රයේ තියෙන නිදර්ශන හෝ ඒ උද්ෘත ටික සාකච්ඡා කරනවා ඊට පස්සේ මේ කරුණු සැලකීමේදී විපුල පුංචි හේවා උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය පිළිබඳව පළ කර ඇති අදහස එතනින් මේ මූලාශ්‍රයක් දක්වන වරහන් ඇතුලේ පිළිගත නොහැකිය. ඒක ශාස්ත්‍රීයයි පුද්ගල විවේචනයක් නැහැ. දැන් බලන්න මේ භවතරණ මගහා බුද්ධ චරිතය. මෙතරම් මම මේ කියන්නේ මේ පොත හොඳ නෑ හෝ මේ විද්වතාගේ ප්‍රශ්නයක් හෝ එහෙම නෙමෙයි. කියන්නේ එක එක කාලවල ඇත්තට මෙතන යම් වාද ස්වරූපයක්නේ මේ පොත්වල අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ ශෛලියක් සමහරවිට මේ ලේඛකයන්ට අනුගමනය කරන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. හැබැයි ශාස්ත්‍රීය ලේඛනයේ ශෛලිය මේක නොවන බවයි මට කියන්න අවශ්‍ය වෙන්නේ. යක්කඩුවේ හිමියන්ගේ භවතරණ මගහා බුද්ධ චරිතය කියන කෘතියේ එක අවස්ථාවක් මාටින් වික්‍රමසිංහ මහතා භවතරණයෙන් පමණක් නොව අනෙක් පොත්පත් මගිනුත් පාඨකයාට විෂ කවන්නේ ඇවිත් නොවේ ගුලි ගුලි පිටිනි. ඔහු ඊයම් ශරීරයට ඇතුළු කරන්නේ ඇවිත් නොවේ බරු පිටිනි. 1971 ත්‍රස්තවාදයට, මනුෂ්‍ය ඝාතනයට, ජීවිත සංහාරයට හේතු වූයේ මාටින් වික්‍රමසිංහ මහතාගේ හා තදානුගමිකයන්ගේ නවකතා හා
සාහිත්‍ය විචාර පොතපත බව ත්‍රස්තවාදීහුම ප්‍රසිද්ධ පුවත්පත් මගින් දැන් එලි කරති. ඔහුගේ පොතපත මගින් මේ රටට ජාතියට ආගමට වූයේ අල්ප ස්වල්ප හානියක්ද? මේ විචාර ලිපි කියන පොතේ තියෙන අදහසක් මුල් කරගෙනයි මේ ප්‍රතිඋත්තරය යක්කඩුවේ හැමදෙරෝ දක්වන්නේ. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා මේ විදිහට භාෂාව භාවිත කරපු අවස්ථා තියෙනවා. හැබැයි ශාස්ත්‍රීය ලේඛනයේ මීට වඩා වෙනස්. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛනයේදී ග්‍රාම්‍ය ඕලාරික නුසුසු වචන යෙදුම් ආදිය භාවිත නොකළ යුතු වෙනවා. දැන් ඕනෑ තරම් යෙදුම් කීපයක් මම උදාහරණයක් දක්වලා තියෙනවා. ඒක අපට අවශ්‍ය පමණ අවශ්‍ය තරම් ඒ විදිහට වඩාත් විධිමත් වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. කොහොමත්ම කිසිසේත්ම කියන එක වඩා සුදුසු. ඩිංගකින්වත් ස්වල්ප වශයෙන්වත් ටිකකින් හෝ වඩාත් හොඳයි ස්වල්ප වශයෙන්වත් කියන යෙදුමට. ඒ වගේ ශාස්ත්‍රීය ලේඛනයේදී අපි යොදාගත යුතු ව්‍යවහාර තියෙනවා. ඒ වගේම ආවේගශීලී භාෂාව භාවිත කිරීම ශාස්ත්‍රීය ලේඛනයේ සුදුසු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් දක්වලා තියෙනවා. ඒ කාලිංග මාග නැමැති අදමයා පැරණි සිංහල පුස්කොළ පොත්වල පත්තිරු කොත්ති උසට ගොඩගසා පුලුස්සා දැමීමට තරම් නරුමහා සාහසික විය. කාලිංග මාග සාහිත්‍ය විනාශ කරා වෙන්න පුළුවන්. හැබැයි ශාස්ත්‍රඥයෙකුගේ ශික්ෂණය මේක නොවේ. ඔහු කිවිය යුතු වන්නේ කොහොමද? කාලිංග මාග සිංහල පොත් ගිනි තබා මහත් විනාශයක් කළ බව මහා වංශයේ වරහන් ඇතුලේ මූලාශ්‍රය සඳහන් වේ. බොරු පාණ්ඩිත්‍යයක් පෙන්වන භාෂාවක් භාවිත නොකරන්න. මම කලින් කිව්වා වගේ අදාළ පාරිභාෂික පද ඒ ක්ෂේත්‍රවලට අනුව යොදා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කොහෙන් හරි එකතු කරගත්තු වචන සමූහයක් සංකීර්ණ වචන බරසාර වචන ටිකක් මේ යොදා ගත්තට ඒක ශාස්ත්‍රීය ලේඛනයක් වෙන්නේ නැහැ. මේක හැබැයි මේ පත්තරයකින් මම ගත්තේ උද්ෘතයක් මහාචාර්යවරයෙක්ගේ ලිපියකින්. ඒ කවුද මහාචාර්යවරයා කියන එකට වඩා වැදගත් වෙන්නේ මේක අධ්‍යයනය කිරීම. මේ සුනිල් ආරියරත්නයන්ගේ යශෝදරා චිත්‍රපටය පිළිබඳවයි මේ රස විවරණය සපයලා තියෙන්නේ. යශෝදරා චිත්‍රපටයේ වෛරාග්‍ය මූලික විනීත සෞන්දර්ය ආස්වාදයක් හා ප්‍රසාද සංවේගයක් ජනනය කරන සිනමා කාව්‍යයකි. සිද්ධාර්ථ හා ගෞතම බුද්ධ චරිතය ප්‍රතිබද්ධ නන්විත පුවත් සංග්‍රහීත බෞද්ධ සාහිත්‍යික මූලාශ්‍රය විසින් ස්ථාපිත යශෝදරාවන් පිළිබඳ පරිකල්පිත චිත්‍රය මෙම සිනමා කාව්‍ය මගින් ප්‍රත්‍යාවර්ජනය වේ. එතන ප්‍රත්‍යවර්ධනය වෙන්න ඕන. එතන වැරද්දක්. චිත්‍රපට අධ්‍යක්ෂවරයා යශෝදරා චරිතයේ විසුද්ධ ගුණෝපශෝභිත ඖදාර්ය උත්කර්ෂයට නගා තිබේ. ඔහු දීපංකර බුදුන් දවස සිට සාංසාරිකව එකමඟ අභීෂ්ට භාර්යාවකගේ පතිවෘතය ස්වාමි භක්තිය සෞශීල්‍ය අධිෂ්ඨානයේ ඈ ගුණ සමුදාය සිනමා මාධ්‍යයෙන් අභිව්‍යක්තියට පත් කොට ඇත. ඉතින් මෙතන සාරගර්භ වචන ටිකක් තියෙනවා. හැබැයි ඒවා එකතු කරපු ආකාරය තුළ අපට පේනවා මේ ආයාසයෙන් ශාස්ත්‍රීයත්වයක් මේ නැත්නම් විදග්ධභාවයක් ඇති කරන්න ගත්ත උත්සාහයක්. ඉතින් මම කියන්න උත්සාහ මේක සමහර අයට විවිධාකාරයෙන් මේක හිතන්න පුළුවන්. මම කියන්න උත්සාහ කරන්නේ ශාස්ත්‍රීය ලේඛන ශෛලිය කියන්නේ බරසාර වචන සමූහයක එකතුවක් නොවේ. මේක ඉතින් කිසියම් කේවල අරමුණකට ගැලපෙන්න පුළුවන්. හැබැයි ශාස්ත්‍රීය ලේඛනයේ භාෂාව ඊට වඩා වෙනස්. ඒ වගේම වඩාත්ම පැහැදිලි හා නිශ්චිත අර්ථ සහිත නිවැරදි පද භාවිත කිරීම ශාස්ත්‍රීය ලේඛනයේදී වැදගත් වෙනවා. ඒකට උදාහරණයකට මම දක්වනවා කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, එහෙම නැත්නම් විද්‍යෝදය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. දැන් මෙතන මෙහෙමයි අධ්‍යයනය කරන්නේ විද්‍යාලංකාර සම්ප්‍රදාය පිළිබඳව නම් එතෙන්ට මේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කියන යෙදුම වඩාත් ගැලපෙන්න පුළුවන්. හැබැයි පොදුවේ කැලණිය දැන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයකට පොදු ජන සමාජය දන්නේ නැහැ නේ. ඒ නිසා පොදු ජන සමාජයේ වෙතට ඉදිරිපත් කළ යුතු යම් කිසි පරිශ්‍රණාත්මක කටයුත්තක් නම් එතනදී කැලණිය විශ්වවිද්‍යාලය නැත්නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා නිශ්චිතව දැක්වීම වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම අදාළ විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ පාරිභාෂික පද භාවිත කිරීම වැදගත් වෙනවා ශාස්ත්‍රීය ලේඛනයකදී. ඇගයීම් කරනකොටත් මේ පාරිභාෂික පද භාවිත කරලා තියෙන්නේ කොහොමද මේ විෂයන්ට සම්බන්ධව කියන එක විමසා බලනවා. එතනදී දැන් උදාහරණයකට මම දක්වලා තියෙනවා සංස්කෘත විචාරවාද ගැන කරන අධ්‍යයනයක් නම් රස, ධ්වනි, අලංකාර වගේ වචන පාරිභාෂික පද වෙනවා. නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනයක් නම් සතර අභිනය, රංගභූමිය, ප්‍රේක්ෂකයා වගේ ව්‍යවහාර පාරිභාෂික පද වෙනවා. විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන නම් අධ්‍යයනයක් කරන්නේ උදැල්ල, ක්‍රෑම, කොක්ක ඉතින් ඒවා විශ්වවිද්‍යාල උපසංස්කෘතියේ තියෙන ව්‍යවහාර. එතෙන්දි පාරිභාෂික පද වෙන්නේ ඒවා. කලින් කිව්වා වගේ අසභ්‍ය වචන ගැන නම් මේ අධ්‍යයනය කරන්නේ. එතකොට අසභ්‍ය වචන තමයි මේ පාරිභාෂික පද හැටියට ඒ අධ්‍යයනයේදී සාකච්ඡා කළ යුතු වෙන්නේ, යොදාගත යුතු වෙන්නේ. නිබන්ධය ලියන්නේ නැහැ අසභ්‍ය වචන වලින්.
ඒක ශාස්ත්‍රීයව ලියනවා. හැබැයි අර උද්ෘත උපුටා දක්වනකොට ඒ පාරිභාෂික පද හැටියට සාකච්ඡා කරන්න, විවරණය කරන්න මේක කොහොමද භාෂාවට ආවේ? දැන් කුණුහරුප කියන්නේත් මේ භාෂාවෙන් කොටසක් නේ. මේ අතීතයේදී සාමාන්‍යයෙන් භාවිත වෙච්ච වචනද කුණුහරුප කියලා කියන්නේ ලිංගික අවයවයන් පිළිබඳව දක්වන වචන, ලිංගික ක්‍රියාවන්, බහිශ්‍රාවීය ක්‍රියාවන් දක්වන වචන. මේක එදා අවිශේෂයෙන් පාවිච්චි වෙච්ච වචන. පස්සේ ඒවා සම්බ වචන හැටියට සම්මත වෙනවා. සංස්කෘත පාලි ව්‍යවහාර සුලාප හැටියට භාෂාවට එකතු වෙනවා. මේ වචන සකස් වෙච්ච විදියක් තියෙනවා. මොකක් හරි හේතුවක් නිසානේ සකස් වෙලා තියෙන. එක්කෝ හැඩයක් හරි භාවිතයක් හරි මොනවා හරි කාරණයක් නිසා තමයි මේ වචන ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන කෙනෙකුට පරිශ්‍රණයක් කරන්න පුළුවන්. එතනදී අසභ්‍ය වචන තමයි ඔහුගේ පරිශ්‍රණ ශේෂ්ත්‍රය පාරිභාෂික පදමාලාව වෙන්නේ. ලියනකොට අපි ශාස්ත්‍රීයව ලියනවා. හැබැයි උදාහරණ දක්වන්න වෙන්නේ පාරිභාෂික පද හැටියට විමසා බැලිය යුතු වෙන්නේ මේ වචන ගැන. ඒකයි මේ කිව්වේ. ඒ පාරිභාෂික පදමාලා සහිත කෘති තියෙනවාද කියන එක අපි අධ්‍යයනයකදී විමසා බැලීම වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට දැන් මුද්‍රණ ශිල්පය සම්බන්ධව මම දක්වලා තියෙනවා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 1969 මුද්‍රණ ශිල්පයේ පාරිභාෂික පදමාලාව ඉදිරිපත් කළා. ඉතින් මේ වගේ සෞන්දර්ය විෂය, නාට්‍ය හා රංග කලාව ඒ ක්ෂේත්‍රවලට අදාළ පාරිභාෂික පදමාලා තියෙනවා. සිංහලෙන් උනත් වෙනත් භාෂාවලින් උනත් එහෙමයි. අන්න ඒ පාරිභාෂික පදමාලා අනුව අපිට මේ අධ්‍යයනයට අදගත් පාරිභාෂික පද මොනවද කියන එක සමහරලාට විමසා බැලීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වාක්‍ය රටා යොදා ගැනීම ගැන කතා කරනවා නම් අනවශ්‍ය ලෙස දීර්ඝ කළ වාක්‍ය රටා, සංකීර්ණ වාක්‍ය රටා ආදිය යොදා ගැනීම නිසා ව්‍යාකූලතාවක් ඇති නොවන විදිහට භාෂාව භාවිත කිරීම වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි දැන් ශාස්ත්‍රීය ලේඛන ශෛලියේදී සාමාන්‍යයෙන් අපි දීර්ඝ වාක්‍ය රටා, ඒ වගේම අර විවිධ ආකාරයෙන් වාක්‍ය කිහිපයක් සංගත භාවයට පත් කරපු අමුණපු වාක්‍ය රටා භාවිත කරනවා. දැන් ඉංග්‍රීසියෙන් ලිව්වත් ඔය phrases clauses දාලා අපි සංකීර්ණ විධිමත් ශෛලියක් මේ ශාස්ත්‍රීය ලේඛනයේ academic writing කියන එකේදී පාවිච්චි කරන්නේ. ඉතින් සිංහල භාෂාවෙන් උනත් එහෙමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එකී සංකීර්ණ ව්‍යවහාරයන් අනුගමනය කිරීම සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් Tamanට පුළුවන් නිවැරදි, පැහැදිලි, සරල භාෂාවක්, කෙටි වැකි ආදී සහිත භාෂාවක් යොදා ගන්න. දැන් බලන්න මේ වාක්‍ය. ගුත්තිල කවියාගේ භාෂාව සරල රීතියකට අනුගත වූයේ සුකුමල පද සහිතවද, අනුප්‍රාසාදී ශබ්ද මාධුර්යයෙන් යුක්තවද, රමණීයාර්ථ ප්‍රකාශ කිරීමේ හා මනෝභාවයන් දනවන ගුණයෙන් නොඅඩුවද, කාව්‍ය අලංකාර සම්පන්නව යෙදී ඇති ආකාරය වටහා ගත හැකිය. එතන භාෂාව වැරදි නැහැ. වාක්‍ය දිගයි. හැබැයි මේ වගේ වාක්‍යයක් ලියන්න ගිහිල්ලා ව්‍යාකූලතාවක් ඇති වෙනවා නම් ඒකම මේ විදිහට කියන්න පුළුවන් කිසි වැරැද්දක් නැහැ. ගුත්තිල කවියා භාවිත කොට ඇත්තේ සුකමල පදය. එම භාෂාව අනුප්‍රාසාදී ශබ්ද මාධුර්යයෙන් යුක්තය. එමෙන්ම රමණීයාර්ථ ප්‍රකාශ කිරීමේ හා මනෝභාවයන් දැනවීමේ ගුණයෙන්ද නොඅඩුවන භාෂාවකි. එය කාව්‍යාලංකාර සම්පන්නද වෙයි. ඔහු භාවිත කොට ඇත්තේ සරල රීතියකට අනුගත වූ භාෂාවකි. දැන් ඒක අර අදහසමයි කෙටි වැකි වලින් කියලා තියෙනවා. මෙහෙම ලියන එක ගැටලුවක් නම් දෙවනි ක්‍රමයේ අනුගමනය කරාට වරදක් නැහැ. තම තමන්ගේ භාෂා ශක්තිය. මොකද විවිධාවයගේ භාෂා ශක්තිය විවිධයිනේ. මේ ශාස්ත්‍රීය ලේඛනය කියන එක අපි කොච්චර මෙහෙම කතා කරත් ලියන තරමට තමයි භාෂා කුසලතාව කියන එක උපවත් වෙන්නේ, වර්ධනය වෙන්නේ. ඒ නිසා ඒ අයගේ භාෂා කුසලතා විවිධ වන නිසා Tamanට දීර්ඝ වාක්‍ය निराකූලව මේ අනුගමනය කිරීමේ යම් චකිතයක් ගැටලුවක් තියෙනවා නම් නිවැරදි මේ සරල නිශ්චිත අර්ථ සහිත කෙටි වාක්‍ය රටා අනුගමනය කරන්න පුළුවන්. වඩාත් සුදුසුයි ශාස්ත්‍රීය ලේඛනයේ හැටියට කලින් කියපු ක්‍රමය. හැබැයි ඒක ගැටලු සාගතයි නම් දෙවනි ක්‍රමයක් වරදක් නැහැ. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛනයකදී ගෞරවනීය හැඳින්වීම් තනතුරු නාම ආදී අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි විශ්වවිද්‍යාලවල එක එක තනතුරු තියෙනවා. විනේතෘ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය, සේවාර්ජිත මහාචාර්ය, ඒ වගේ තව තව අයගේ විවිධාකාර සංගීත නිපුන් විශාරද කියයි. ඒ වගේම බෞද්ධ සමාජය තුළ අපි උපාසකයා, පින්වතා මේ වගේ විවිධාකාර ව්‍යවහාර තියෙනවා. ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ ශාස්ත්‍රීය ලේඛනයක. මොකද දැන් මහාචාර්ය කියලා කවුරු හරි කෙනෙක් ගැන කියපු එකක් කියනවා නම් ඒක එක පැත්තකින් ඒ කියපු කෙනා මහාචාර්ය නිසා පිළිගත යුතුයි වගේ අදහසකුත් කියවෙනවා. මහාචාර්ය කියන තනතුර විශේෂ කොට දැක්විය යුතු අවස්ථාවක් තියෙනවා නම් ඒක කිව්වට කමක් නැහැ. ඒ කියන්නේ මේ හවල් අපි හිතමු දැන් සමහරවිට කවුරු හරි ලියනගේ අමරකීර්ති ගැන ඔහුගේ කෙටි කතා වලට බලපසුබිම් වෙච්ච කාරණා ගැන කවුරු හරි අධ්‍යයනයක් කරනවා නම් අන්න එතෙන්දී ලියනගේ අමරකීර්ති වෘත්තියෙන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කියලා ඒ කාරණේ කියන්න වෙනවා. එහෙම නැතුව ඔහු ගැන කියන හැම වෙලාවකම මහාචාර්ය අමරකීර්ති කියලා කියන්න අවශ්‍ය නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් කිසිම කෙනෙක් ඇරිස්ටෝටල් මහතා කියලා කියන්නේ නැහැනේ. ෂේක්ස්පියර් මහතා කියන්නේ නැහැ. මොකද ලෝක ප්‍රකට පුද්ගලයන්ට සාමාන්‍යයෙන් මේ එහෙම
ගෞරව නාමවත් දක්වන්නේ නැහැ. දැන් ගුණදාස කපුගේ මහතා කියන්න ඕනේ ඒක කැතයි. කපුගේ කිව්වම හරි. අනිත් විද්වතුන් මේ නිර්මාණකරුවන් සම්බන්ධව ගත්තත් එහෙමයි. හැබැයි ඉතින් මෙහෙමයි දැන් මම කියවනේ සමහර ඒවායේ වෙනස් මත තියෙනවා කියලා. ඉතින් ওই සමහර උගතුන් මහතා කියන යෙදුම පාවිච්චි කරලා තියෙන ඉතින් ඒක යෙදුවා කියලා ලොකු වැරද්දක් නෑ. නමුත් එහෙමවත් අවශ්‍ය නෑ. හැබැයි හාමුදුරුවෝ කෙනෙක් නම් පියතුමෙක් නම් හිමි හරි පියතුමා හරි කියලා දැක්වීම වැදගත් වෙනවා. කියන්නේ දැක්ුවට කමක් නෑ. මොකද නැත්තම් සමාජය තුල ඇති වෙන්න පුළුවන් මෙහෙමයි මේක ගෞරව කළ යුතු අයට ගෞරව කළා නෑ කියලා වගේ අදහසක්. එහෙම යොදාගත්තට කමක් නෑ. ඕනනම් හිමි පියතුමා වගේ යෙදුමකදී එහෙම නැතුව ඒ තනතුරු නාම හෝ ගෞරවය හංගවන යෙදුම් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කාලිදාස අපි දන්නවා මහා කවි කාලිදාස. ඉන්දියාවේ ඉඳපු විශිෂ්ට සංස්කෘත සාහිත්‍යයේ පහළ වෙච්ච විශිෂ්ටම කවියෙක් තමයි කාලිදාස. ඉතින් හැබැයි ඔහු ගැන කියන හැමතැනකම අපි මහා කවි කාලිදාස කියන්න ඕනේ නෑ. හැබැයි ඒ ඔහු මහා කවි යනුවෙන් කාලිදාස මහා කවි යනුවෙන් විචාරකයන් හඳුන්වා ඇත්තේ ඔහුගේ නිර්මාණවල ඇති විශිෂ්ටත්වයේ හේතුවෙන්. දැන් ඒ හැඳින්වීමේදී ඒක වැදගත් වෙනවා. හැබැයි හැම අවස්ථාවකම ඒ ව්‍යවහාරය අනුගමනය කිරීම වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් කාරණයක් මම දක්වලා තියෙනවා අප්‍රාණවාචී පද ප්‍රාණත්වාරෝපණය කිරීම. දැන් මේකත් විකල්ප කාරණයක්. සමහර අය නම් මේක ප්‍රශ්නයක් නෑ කියනවා. නමුත් මම සමහර පශ්චාත්තුපාදී මේ වාර්තාවල දැකලා තියෙනවා මේක නොකල යුතු දෙයක් මෙසේ කිරීම සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපේ පුරුද්දක් තියෙනවානේ අප්‍රාණවාචී නාම වලට ප්‍රාණත්වය නැත්තම් ගෞරව නැත්තම් ප්‍රාණත්වාරෝපණයක් එතන සිද්ධ වෙන්නේ. ප්‍රාණත්වාරෝපණයක් සිද්ධ කළා මේ විදිහට රීතිහු භාෂාවෝ විග්‍රහයන් ප්‍රකාශයන් ආකෘතීන් දුර්වලතාවන් ප්‍රභේදයන් තත්වයන් ඔය ආදි වශයෙන් ඉදිරිපත් කිරීම. එහෙම ඕනේ නැහැ. මේවා රීති භාෂා විග්‍රහ ප්‍රකාශ තත්ව දුර්වලතා ප්‍රභේද එහෙ විදිහට යෙදුවහම ප්‍රමාණවත්. මේකත් ඉතින් ලොකුම වරදක් නෙමෙයි. හැබැයි ඉතින් වඩාත් විධිමත් වෙන්න අවශ්‍යම තැනකදී භාවිත කරන්න වුණොත් ඒක ගැන මට කියන්න බෑ. නමුත් පොදුවේ ශෛලියක් ඇටියට විලාසිතාවක් ඇටියට මෙවැනි අනුගමනය කිරීම සුදුසු නැහැ කියන එකයි මගේ පිළිගැනීම වෙන්නේ. ඒ වගේම සමහරවිට නම් ගම් කෙටි කරන්න සංක්ෂේපන අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී දැන් අපි මාටින් වික්‍රමසිංහ කියලා මුලින් කියනවා නැත්නම් ගුණදාස අමරසේකර කියලා කියනවා. ඊට පස්සේ සර්වනාම මගින් මේ පුද්ගලයන් හඳුන්වා දෙන්න පුළුවන් පරිවේශකයක්. එහෙම නැත්නම් නම කෙටි කරනකොට මාටින් වික්‍රමසිංහගේ ඊට පස්සේ අපි වික්‍රමසිංහ කියලා හඳුන්වනවා. එතන ගැළපෙන විදිහේ කෙටි නාමයේ බොහෝ විට වාසගම සහිත කොටස් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම සංක්ෂේපන abbreviations කියලා හඳුන්වන ඒ කෙටි කිරීමේ ක්‍රම සමහරවිට දැන් මූලාශ්‍රය දැක්වීම ආදීයේදී එකම මූලාශ්‍රය ඔය ප්‍රාථමික මූලාශ්‍රය හැටියට දාගන්න ඒවා නැවත නැවත කියන්න සිද්ධ වෙනවා. එකම මූලාශ්‍රය නැවත නැවත කියනවා නම් අපි එතෙන්දී කෙටි යෙදුම් පාවිච්චි කරනවා. කෞසිලිමින මයූර සංදේශය මහා වංශය වගේ කෙටි යෙදුම් පාවිච්චි කරනවා. හැබැයි ග්‍රන්ථාරම්භයේ නැත්නම් ඒ නිබන්ධයේ ආරම්භයේ ඒ කෙටි යෙදුම් සහ කෙටි යෙදුම් වලින් හඳුන්වන කෘතිය මොන සංස්කරණයද මේ ග්‍රන්ථය තුල කෘතිය තුල මේ කෙටි යෙදුම් වලින් හඳුන්වලා තියෙන්නේ කියන එක පැහැදිලි කිරීම වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය ලේඛනයේදී අපි හඳුන්වා දීම් නොකල කෙටි යෙදුම් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් සමහර අය මෙතෙන්දී ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ පෙරවරු පස්වරු වගේ පාවිච්චි කරනවා. ඒක එක පැත්තකින් අර සමාජයේ ප්‍රකට ව්‍යවහාර නිසා වැරද්දක් නොදකින්න පුළුවන් කෙනෙක්. හැබැයි අපි යම්කිසි කෙටි යෙදුම් පාවිච්චි කරනවා නම් ඒ කෙටි යෙදුම් ඔක්කොම වෙන වශයෙන් හැඳින්වීම වැදගත් වෙනවා. ඒක තවත් කාරණයක්. ඒ වගේම අර්ථ පැහැදිලි නොවන කිසිදු වචනයක් ඇතුළත් කරන්න එපා. ශාස්ත්‍රීය ලේඛනයකදී අපි යොදා ගන්නා පාරිභාෂික පදවල ඒ වගේම ඒ පර්යේෂණ කාර්ය සඳහා භාවිත කරන භාෂාවේ වචනවල නිශ්චිත පැහැදිලි අර්ථ තිබිය යුතුයි. අර්ථය පැහැදිලි නොවන කිසිම වචනයක් පාවිච්චි කිරීම සුදුසු වන්නේ නැහැ. අර්ථය සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගත හැකි විවිධ මූලාශ්‍රයන් තියෙනවා. පාරිභාෂික පදමාලා ශබ්දකෝෂ වගේ. දැන් ඒ වගේ කීපයක් තමයි මම ඔය දක්වලා තියෙන්නේ. මේ තියෙන්නේ සාහිත්‍ය විචාර ප්‍රදීපිකා කියන පොත ඒ.වි. සුරවීරයන්ගේ. මම අර කලින් ශෛලිය සහ රීතිය කියන වචනත් එකෙන් පැහැදිලි කරගත්තා. එහෙම තියෙනවා. ඒ වගේම සුනන්ද මහේන්ද්‍රයන්ගේ නාට්‍ය හා රංගකලා ශබ්දාකරය සිරි ලියනගේ මහතාගේ ජනශ්‍රුති විද්‍යා ශබ්දකෝෂය මේ වගේ ඒ ක්ෂේත්‍රවලට අදාළ ශබ්දකෝෂ පාරිභාෂික පදමාලා තියෙනවා. ඒ වගේම මේ භාවිත කරන පාරිභාෂික පද ආදී අර්ථය निराකරණය කරගන්න පුළුවන්, විග්‍රහ කරගන්න, පැහැදිලි කරගන්න පුළුවන්.
ඒ වගේම තමන්ගේ ක්ෂේත්‍රයට සම්බන්ධයක් නැති පද අනවබෝධයෙන් යොදා ගැනීම නොකළ යුතු වෙනවා. දැන් නූතන විචාර ක්ෂේත්‍රයේ භාවිත වෙන වචන තියෙන්න පුළුවන් හෙජමනිය, ශානරය, අපෝරියාව, අන්තර්ග්‍රාන්තිකත්වය. මේවා ඒ ක්ෂේත්‍රවලට අදාළ පාරිභාෂික පද. හැබැයි ඔබගේ අධ්‍යයනයට මේවායේ සම්බන්ධයක් නැත්නම් නිකරුණේ මේ වගේ පද භාවිත කිරීමේ අවශ්‍යතාවක් නැහැ. දැන් සංස්කෘත විචාර ක්ෂේත්‍රයේ ස්වභාවෝක්තිය පිළිගත් සහ ස්වභාවෝක්තිය නොපිළිගත් යනුවෙන් විචාරකයන්ගේ ශානර දෙකකි. ඒක අවශ්‍ය නැහැ. ශානර දෙකක් කියන්න ඕනේ නැහැ නේ විචාරකයන්ගේ. මොකද ප්‍රභේද දෙකකි. නැත්නම් දෙආකාරයකි. එහෙම නැත්නම් දෙකොටසකි. ඒක වඩාත් සුදුසු වෙනවා. මොකද පෙරදිග විචාරයට අදාළ වචනයක් නෙමෙයි ශානරය කියලා කියන්නේ. අපිට සම්බන්ධයක් නැත්නම් අපි මේ වචන තියෙන්න පුළුවන් විවිධ වචන ව්‍යවහාරයට අගිල්ල තියෙන්න පුළුවන්. ඒවා මේ විදිහට අනුගමනය කිරීම අවශ්‍ය නැහැ. අපි තේරුම දන්නේ නැත්නම් අපේ අධ්‍යයන සම්බන්ධයක් නැත්නම් ඒ කිව හැකි වෙනත් ඊට වඩා විධිමත් වචන තියෙනවනේ. ඒවා භාවිත කළ හැකියි. ඒ වගේම සමහර වෙලාවට ඔබ යොදා ගන්නායි පාරිභාෂික පද ඒවා අලුතෙන්ම සකස් කරන වචන වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ක්ෂේත්‍රය වලට අදාළව අපි අධ්‍යයනයක් කරනකොට ඉංග්‍රීසියෙන් අපිට වචනයක් සමහර ලාවට සිංහලට නගන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක සමහර ලාවට අපි හඳුන්වා දෙන වචනය ඒක ඊට පස්සේ සමාජ ව්‍යවහාරයක් බවට පත් වෙන වචනයක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවක වාග් විද්‍යාව ඒ අදාළ භාෂාවන් ගැන ප්‍රාමාණික බුද්ධියක් තියෙන විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම වැදගත් වෙනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ භාෂාව සම්බන්ධ අධ්‍යයනයකදී පාරිභාෂික වචන වගේක් නිර්මාණය කරගන්න ඕන නම් මම මේ තවත් විද්වතුන්ගේ සහාය ලබාගෙන ඒ සකස් කරගත්තු වචන ටික තමයි මේ තියෙන්නේ. ඒකට ඔහු මේ සමහර ඒවාට යෝජනා කරපු වචන මේ තියෙන්නේ. මේ විදිහට සමහරවිට අපේ අධ්‍යයනය තුළ විවිධාකාර පාරිභාෂික පද ආදිය අපිට සකස් කරගන්න සිද්ධ වෙනවා. නව පද නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. එතෙන්දී වඩාත් විධිමත් ක්‍රමයකට මේ වචන සකස් කරගන්න යුතු වෙනවා. ඒ වගේම භාෂාව එක ප්‍රතිපත්තියකට ක්‍රමයකට අනුගත වීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන්න කැමතියි. පද බෙදීම. දැන් පද බෙදීමේ සමහරවිට භාෂාවේ තියෙනවා විකල්ප ලක්ෂණ. කියන්නේ එක්ව ලිවිය යුතු පද තියෙනවා, වෙන්කොට තැබිය යුතු පද තියෙනවා. ඒවා සම්බන්ධ කාරණයක් නැහැ. ඒ කියන්නේ උපසර්ග අනිවාර්යෙන් එකතු කරන්න ඕන. ඒ වගේම නිපාත ද නිපාතය වගේ ඒවා සාමාන්‍යයෙන් අපි දුරස් කරලා තියන්නේ. හැබැයි වාක්‍ය අවසානයේ හඟවන ය නිපාතය වගේ ඒවයි විකල්පයක් තියෙනවා. ඒවා වෙන්ව හෝ එක්කොට හෝ දෙආකාරයෙන්ම තියන්න පුළුවන් වචන. හැබැයි එහෙම වුණාට නිබන්ධය තුල ක්‍රමානුකූල භාවයක් තිබිය යුතු වෙනවා. අපි ප්‍රතිපත්තියක් පිළිගන්න ඕනේ. ඒ ප්‍රතිපත්තියට අනුව කිසියම් පදයක් වෙන් කරනවා නම් මුළු නිබන්ධය පුරාම වෙන් කරන්න ඕනේ. එකතු කරනවා නම් මුළු නිබන්ධය පුරාම එකතු කරන්න ඕනේ. එතකොට තමයි ක්‍රමානුකූල භාවයක් ඇති වෙන්නේ. එතනදී ඔබට වඩාත් සුදුසුයි පද බෙදීම සම්බන්ධ පිළිගත්තු මේ මාර්ගෝපදේශ තියෙනවනේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ එහෙම හඳුන්වා දීපු විවිධාකාර වාර්තා උපදේශන තියෙනවා. අන්න ඒවා අනුව මොකක් හරි නිශ්චිත ක්‍රමයක් අපි හඳුනාගෙන ඒ ක්‍රමය මුළු නිබන්ධය පුරාම අනුගමනය කරනවා. ඕනනම් අපිට ආරම්භය කියන්න පුළුවන් මේ කෘතියේ පද බෙදීම මේ නිබන්ධයේ පද බෙදීම සිද්ධ කරලා තියෙන්නේ අහවල් මාර්ගෝපදේශය අනුවයි කියලා. ඒ වගේම දැන් සංඛ්‍යාවක් එක දක්වන 250 ඒක අපි එකතු කරලා ලියන්නේ. මොකද මුල් සංඛ්‍යාවත් එක්කමයි කියවෙන්නේ. හැබැයි දැන් මේවා සමරූපී වෙන්න ඕනේ. සංඛ්‍යාවත් එක්ක අකුර යොදාගෙන හංගවනවා නම් එතනම 250ක් කියලා ආ ඉලක්ක මිනුත් දැක්වුවාම ඒක නිකන් තියෙන යම්කිසි මේ විසම බවක්. එක ප්‍රතිපත්තියකට අනුගත නොවීමක්. ශාස්ත්‍රීය ලේඛනයක හැමතිස්සෙම එක මොකක් හරි පිළිගත්තු ක්‍රමයක් අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ අක්ෂර වින්‍යාසය සම්බන්ධව විකල්ප කිහිපයක් තියෙනවා නම් එතෙන්දිත් වඩාත් හොඳ ව්‍යවහාරය වඩාත් සුදුසු ව්‍යවහාරය අපට අනුගමනය කරන්න පුළුවන්. අක්ෂර වින්‍යාසයේ උක්තාක්‍යාත සම්බන්ධය වුණත් එහෙම දැන් පනත කියන එක අපි නයනු දෙකම පාවිච්චි කරනවා. ගැහණිය කියනකොට නයනු දෙකම පාවිච්චි කරනවා. ඒවට විවිධ හේතු තියෙනවා. ඒ රූප දෙකම පාවිච්චි කරන්න හේතු වෙන කරුණු තියෙනවා. ඒ වගේම යයන්න නාමයක් අවසානයේට යොදන යයන්න විද්‍යාලය විද්‍යාලයය යනුවෙන් අපි ස්වරූප දෙකම පාවිච්චි කරනවා. හැබැයි ඔය කියපුවා මිශ්‍ර කොටගෙන යෙදීම සුදුසු වෙන්නේ නැහැ. එතෙන්දිත් ඔබට අක්ෂර වින්‍යාස ශබ්දකෝෂ වගේ ඒවා තියෙනවා. ඒ වගේම අර කියපු විදිහේ මාර්ගෝපදේශ තියෙනවා. ඒ වගේම ඔය අක්ෂර වින්‍යාස ආකාරාදිය සඳගෝමී කොපරහේවා මහත්මයාගේ, ඒ වගේම නිවැරදි වහර වෝල්ටර් මාර්සිංග මහාචාර්යතුමාගේ මේ වගේ ප්‍රාමාණික ග්‍රන්ථ අනුව අපට ඒවායේ තියෙන වඩාත් හොඳ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ආරම්භයේ කියන්න පුළුවන් මේ අක්ෂර වින්‍යාසය මෙන්න මේ
හඳුන්වා දීම අනුව තමයි අනුගමනය කරලා තියෙන්නේ. කාටවත් මාක් කරන්න දෙයක්වත් නැහැ. වැරදි දාන්න දෙයක්වත් නැහැ. මොකද තමන් මොකක් හරි එක පිළිගත්තු ක්‍රමයක් අනුව තමයි භාෂාව භාවිත කරලා තියෙන්නේ කියන එක පැහැදිලි. ඒකෙන් මගහැරිච්ච තැනක් තිබුණොත් විතරයි මාක් කළ යුතු වෙන්නේ උපදේශකවරයා පරීක්ෂකවරයාටත් ඒක පහසුයි. ඒ වගේම ඔය වාක්‍ය සම්බන්ධ කිරීමේදී නිපාත සම්බන්ධක පද අඛණ්ඩතා සූචක පද ආදිය යොදා ගන්න සිද්ධ වෙනවා වාක්‍ය තුල. අන්න ඒවා අර්ථවත්ව භාවිත කළ යුතු වෙනවා. දැන් සමහර අය මේ නිපාත ආදිය යොදා ගන්න අඛණ්ඩතා සූචක පද යොදා ගන්නේ ඒවායේ අර්ථය නොදැන. දැන් ඔය තෙක් දක්වා කියන දෙක නේද? තෙක් කිව්වහම සීමාර්ථය ගන්නවා, දක්වා කිව්වහම සීමාර්ථය බැහැර කරනවා. දැන් මහරගම තෙක් වැස්සා කිව්වොත් ඒකේ අදහස තමයි මහරගමටත් වැහැලා තියෙනවා. මහරගම දක්වා වැස්සා කිව්වොත් ඒකේ අදහස මහරගමට වැහැලා නැහැ. එතන ඒ දක්වා තියෙන නගර වලට, ප්‍රදේශ වලට, ස්ථාන වලට විතරයි වැහැලා තියෙන්නේ. ඒ වගේ 1956 තෙක් කිව්වොත් 56ත් අයිති. 1956 දක්වා කිව්වොත් 56 අයිති නෑ, 55 වෙනකම් විතරයි අයිති. මේ වගේ භාෂාවේ ඒ වචනවල විවිධ අර්ථ තියෙනවා. ඒ අර්ථ හොඳින් වටහාගෙන භාවිත කිරීම වැදගත් වෙනවා. ඒ වගේම නමුත් එහෙත් දැන් මේ වගේ නිපාත වලින් අපි වාක්‍ය සම්බන්ධ කරනකොට ඒවා නිශ්චිත අර්ථය, නියම අර්ථය මතුවෙන ආකාරයෙන් යොදා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම කෙසේ වෙතත් දැන් ඔය ඉංග්‍රීසියෙන් whatever, however, whoever දැන් ඒ වයින් ආපු ව්‍යවහාර තියෙනවා. හැබැයි ඒවා අපි අනුගමනය කරන්න ඕන සිංහල භාෂාව තුළ අර්ථවත් වෙන විදිහට. දැන් ඔය සමහර ප්‍රවෘත්ති විකාශන වල එහෙම කිසියම් කාරණයක් කියලා කෙසේ වෙතත් කියලා ඉවරලා ඒකෙම ඊළඟ කොටස කියනවා. එහෙම කියන්න බෑනේ. කියපු අදහසට වඩා වෙනස් අදහසක් නම් තමයි අපිට කෙසේ වෙතත් කියන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් කියන මේ අඛණ්ඩතා සූචකයෙන් මේ පදයෙන් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි වටහා ගත යුතු වෙනවා මේ පද අර්ථවත්ව යොදා ගත යුතුයි. එම නිසා ඒ අනුව මගින්, හරහා, තුලින් නේද? ඒ වචන යොදා ගන්න ඕන ඒවායේ නියම අර්ථය මතුවෙන විදිහට. එහෙම නැත්නම් භාෂාව අශාස්ත්‍රීය වෙනවා. ඒ වගේම භාෂාවේ නවීන යාවත්කාලීන වීම. දැන් වාක්‍ය රීති තියෙනවා. ඔය සිංහල ලේඛන රීතිය හඳුන්වා දෙලා තියෙනවානේ. බුත්සර් අමාවතුර ලිව්වේ ගුරුළු ගෝමීන්ය. ලිව්වේ ගුරුළු ගෝමීන්ය. අමාවතුර ලිව්වේ. දැන් මෙතන ලිව්වේ කියන කෘදන්තය තමයි අවධාරණය වෙන්නේ. කෘදන්තයක් අවධාරණය වෙනකොට ඒකෙන් කියවෙන නාමය අනුක්ත වෙන්න ඕන. ඒ නිසා තමයි ගුරුළු ගෝමීන්ය කියලා මේක අනුක්ත වුනේ. මේ රීතිය අතීතයේ අපි භාවිත කරපු රීති වලට වඩා තරමක් වෙනස්. අපි සාමාන්‍යයෙන් මේක භාවිත කරන ක්‍රමය තමයි ගුරුළු ගෝමීහු අමාවතුර ලිව්හ. අත අමාවතුර ලිව්වෝ ගුරුළු ගෝමීහුය. එතකොට ඒකත් හරි. හැබැයි එතන තියෙන ලිව්වෝ කියන එකත් කුදන්තයක්. ගුරුළු ගෝමීහු කියන එක නාමයක්. එතකොට ගුරුළු ගෝමීහු වෙති කියන එක තමයි එතන ව ධාතුව අධ්‍යහාර වෙනවා. අමාවතුර ලිව්වෝ ගුරුළු ගෝමීහුය. එකක් හරි වෙනත් ප්‍රීතියකට අනුව. හැබැයි මේ විදිහට මේ එතන ලිව්වෝ කියන එක කෘදන්තයක් හැටියට නෙමෙයි අපි ditth උක්තයේ නාමයක් හැටියට තමයි සලකන්න ඕනේ. මෙතනදී ලිව්වේ කියන කෘදන්තය අවධාරණය වෙන නිසා ඒකේ නාමය උක්තය ගුරුළු ගෝමීන්‍ය ලෙස අනුක්ත රූපයෙන් තබනවා. ඒ වගේම දුර්ලභ වාක්‍ය රීති අනුගමනය කිරීම සුදුසු වෙන්නේ නැහැ. දැන් අර පැරණි සිංහලයේ භාවිත වෙච්ච සමහර වාක්‍ය රීති තියෙනවා. අද අපි භාවිත කරන්නේ නැති ඒවා. ඉතින් ශාස්ත්‍රීය ලේඛනයේදී ඒවා යොදා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. දැන් මව දුවක වැදූහ. දුවනි කෙනෙක් සැපසේ විසූහ. ඔක වර්තමාන ව්‍යවහාරයේ මව දුවක වැදුවාය, දුවක් සැපසේ විසුවාය. ওই විදිහකට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේ පැරණි රීති ගණනාවක් තියෙනවා. ඒවට වඩා සමකාලීන විධිමත් රීතිය ශාස්ත්‍රීය ලේඛනයට වඩාත් ගැලපෙනවා. දැන් මේ තියෙන්නේ විද්‍යාර්ථීන් යොදාගත්තු ඒ වගේ ව්‍යවහාර කීපයක්, නුසුසු ව්‍යවහාර කීපයක්. සිව්වන පරිච්ඡේදය තුල අන්තර්ගත කොට ඇත්තේ මූලාශ්‍රය ග්‍රන්ථයන් හරහා සිදු කරනු ලබන තුලණයක. එතකොට හරහා කියන නිපාතය ගැලපෙන්නේ නැහැ. මුහුණු පොත හරහා නූතන කවින්ට ලැබී ඇත්තේ විශාල රුකුලකි. ඇතැම් විට ඔවුන්ගේ ප්‍රකාශ හරහාද ඒ බව පැහැදිලි වේ. හරහා කියන නිපාත ගැලපෙන්නේ නැහැ. මෙරට කවීන් තුල ප්‍රචලිතව පැවති සිව්පද විරිත් කිහිපයක්ම දැක්ගත හැකියි. කවීන් අතර කියන එක වඩාත් ගැලපෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. පහත සාමණේර හිමියන්ගේ ගීය තුල එන්නේ සිතුවම්ගත ඇගේ සිනහව පුලුල් සිනහව පැතිරෙත්ම මනස බිය වී සිත කැළඹෙන බවයි. ඒ මොකද්ද කියන එක පැහැදිලි නැහැ. ඒක මම නිවැරදි කරලා තියෙන මේ විදිහට. පහත් දැක්වෙන ගීය සාමණේර හිමි කෙනෙකුන් විසින් ලියන ලද්දකි.
ඉන් පැවසෙන්නේ සිතුවම් ගතව සිටින සීගිරි ලලනාවගේ පුරුල් සිරහව පැතිරෙත්ම මනස කැළඹෙන බවය. තේරගාථා හා පාලි සාහිත්‍යය සීගිරිගී අතර සාම්‍යයක් තිබේ. ඒක මම නිවැරදි කරලා තියෙනවා. සීගිරිගී තේරගාථා ඇතුළු පාලි සාහිත්‍ය සමග සාම්‍යයක් ප්‍රකට කරයි. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන මූල ධර්මයේ සම්මුතිකත්වය ඔය පද සාධනය අක්ෂර වින්‍යාසය උක්තාඛ්‍යාතය ආදී කරුණු ගැන මෙතන විශේෂයෙන් මේ පද සාධනය වගේ දැන් භාෂාමය උපක්‍රම දැන් ඔය මය කියන එක ඊට අයිති එයින් කරන ලද වගේ අර්ථවල යෙදෙනවා මය කියන තද්දිතය හැබැයි භාෂාවට සම්බන්ධ කියන අවස්ථාවේදී ඒක භාවිත නොකරට ප්‍රශ්නයක් නැහැ භාෂා උපක්‍රම ආඛ්‍යාන ග්‍රන්ථ සංස්කෘතික සම්ප්‍රදාය ඒ වගේම මත් වත් කියන ප්‍රත්‍ය භාවිත කිරීම. දැන් මේවා මේ නිබන්ධවල උසස්ම මට්ටමේ නිබන්ධයක පිට වැරද්දක් මේ. ඔබ දන්නවා මත් යනුවෙන් යෙදෙන්නේ ඊ ඕ කියන ස්වර වලින් අවසාන වන ප්‍රකෘතිව දැන් දීප්ති මත් ගී මත් ආදි වශයෙන්. හැබැයි අකාරාන්ත සහ මේ කියපු ස්වර වලට අයත් නොවන වෙනත් ස්වර වලින් අවසාන වන ප්‍රකෘති වලදී යෙදෙන්නේ වත් කියන එක. ඒ නිසා ආදර්ශමත් නෙමෙයි ආදර්ශවත්. ඒ වගේ අවස්ථාවන් ගැන සැලකීම වැදගත් වෙනවා. ඒ වගේම දැන් බොහෝ අය භාවිත කරන ව්‍යවහාරයක් මේක ඇත්තටම ගොඩක් විද්වතුන්ත් පාවිච්චි කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඒකේ අපි නොදන්නා රීති ගොඩක් තිබිය හැකි. මම දන්න හැටියට කොටින් නයින් ළමයින් කියන තැන්වල ඉන් යෙදෙනවා. ඒකට හේතුවක් තියෙනවා. හැබැයි ඉතිහාසඥයන් මානවයින් ලේඛකයින් කියන ව්‍යවහාර ඉතින් සුදුසු නැහැ කියන එකයි මගේ ආකල්පය වෙන්නේ. මොකද හේතුව මේ තැන්වල අන් කියන ප්‍රත්‍ය යොදා ගත්තාම ඉතිහාසඥයන් මානවයන් ලේඛකයන් හැටියට අපිට වචන සකස් කරගන්න පුළුවන්. එතකොට සමහර විට මේක ඉන් කියන එකත් යන් කියන එකට පර්යායව යොදා ගන්නවා වෙන්නත් පුළුවන්. කොහොම හරි යක්කඩුවේ හාමුදුරුව ඇතුළු මේ බොහෝ විද්වතුන් මේ වගේ අවස්ථාවල ඉන් කියන ප්‍රත්‍ය හැබැයි භාවිත කරලා තියෙනවා. සමහර ලාවට ව්‍යවහාරයෙන් යොදා ගත්තද නැත්නම් මා නොදන්නා වෙනත් ප්‍රීතියක් තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. මම භාෂාව භාවිත කිරීමේදී නම් කොටින් නයින් ළමයින් වගේ තැන් කීපයක හැරුණාම අනිත් තැන් වල යන් කියන ප්‍රත්‍ය තමයි භාවිත වෙන්නේ. ඒ අනුව ඉතිහාසඥයන් මානවයන් ලේඛකයන් වගේ ව්‍යවහාර තමයි සුදුසුයි කියලා මම අනුගමනය කරන්නේ. ඒ වගේම භාෂාවේ විවිධ වාක්‍ය රටා තියෙනවා. ඒ වාක්‍ය රටා උචිත ආකාරයෙන් යොදා ගැනීම වැදගත් වෙනවා. දැන් ප්‍රකෘති කතන විකෘති කතන සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය ලේඛනයක ඍජුත්‍රත දක්වන්නේ ප්‍රකෘති කතනින්. ඒ කියන්නේ මේ ඒ ලේඛකයාගේම බසින්. හැබැයි සෙසු අවස්ථාවල අපට විකෘති කතනය භාවිත කරන්න සිද්ධ වෙනවා. අනිත් අවස්ථාවලදී ඒ වගේම කර්මකාරක දැන් සාමාන්‍යයෙන් භාෂාවේ කර්මකාරකය කියන්නේ මේ අපිට හිතෙන හැටියට කර්තෘකාරක කර්මකාරක දෙක පාවිච්චි කරන්න බෑ. කර්මකාරකය අපි පාවිච්චි කරන්නේ කර්තෘ නොදන්නවා නම් කර්තෘ දන්නවා වුණත් කර්තෘ වැදගත් වෙන්නේ නැත්තම්. ඒ වගේම කර්තෘට වඩා අදාළ කාරණය සිද්ධිය ප්‍රකාශ කළ යුතුයි. අපි කර්මකාරකය භාවිත කරනවා. එතකොට සාමාන්‍ය වාර්තාවක් වගේ ලියනකොට කර්මකාරක වාක්‍ය අපිට බොහෝ අවස්ථාවල යොදා ගන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් අර්ථවත්ව භාවිත කරනවා. දැන් සමහර අය කර්මකාරක වාක්‍ය වලින්ම ලියනවා මේ ව්‍යාකරණය වැරදි. එහෙමත් අවශ්‍ය නැහැ. ඒ මොනවාම භාෂාවේ ජීව ගුණයට හානියක් වෙනවා. සමස්තයම කර්මකාර දැන් සිංහල ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව කර්මකාරකයම දිගට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඒ වාර්තාවකදී එහෙම අදාළ තැන්වල කර්මකාරකය භාවිත කළ යුතු වෙනවා. ඒ වගේ තවත් වාක්‍ය රටා තියෙනවා සංශයාර්ථය ආදී තව වාක්‍ය රටා. ඉතින් ඒවා ඒ අදාළ ප්‍රකරණයන් හිලා අවස්ථාවන් හිලා උචිත පරිදි යොදාගත යුතු වෙනවා. දැන් මේ තියෙන්නේ මේ දෝෂ කීපයක් ඒ වගේ විද්‍යාර්ථීන්ගේ නිබන්ධවල මම දැකපු බාධාවකින් තොරව අදහස් ප්‍රකාශයට ඉඩ ලැබෙන ලදී. මේ කියන එක මොකක්ද කියලා මේ පැහැදිලි නැහැ. මාර්ටින් වික්‍රමසිංහ පවත්වන ලද දේශන තුනක් මා මෙහිදී අධ්‍යයනය කරයි. ඒතකොට දේශන තුනක් තමයි මෙයා අධ්‍යයනය කළා තියෙන්නේ. මෙයා දේශන තුනක් අධ්‍යයනය කළා නැහැ පර්යේෂකයා. දේශන තුනක් මාර්ටින් වික්‍රමසිංහගේ දේශන තුනක් මෙයාව අධ්‍යයනය කළා. කියන්න ඕන මේක කියන්න පුළුවන් මා විසින් මෙහිදී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පවත්වන ලද දේශන තුනක් අධ්‍යයනය කෙරින නැත්නම් කෙරුණි. මේ විදිහට. නැත්නම් මා විසින් කියන එක සුදුසු නෑනේ පර්යේෂණාත්මක ලේඛනික. මෙම අධ්‍යයනය සඳහා මාර්ටින් වික්‍රමසිංහගේ දේශන තුනක් අධ්‍යයනය කෙරිනි. සීමා කොට ගැනුනි මූලාශ්‍රය කොට ගැනුනි. ඔය විදිහට කියන්න පුළුවන්.
මෙම් පරිච්ඡේදය මගින් පුවත්පත් ලේඛකයෙකු ලෙස මාටින් වික්‍රමසිංහගේ මැදිහත් වීම සාකච්ඡා කරයි. දැන් මේ වගේ තැනක කොහොමත්ම කර්තෘකාරකයෙන් ආඛ්‍යාතය අවසන් කරන්න බෑ. ඒ නිසා ඒක කර්මකාරක ක්‍රියාවක් වෙන්නම ඕන කෙරෙයි. දැන් එහෙමනේ පාසල දින නියමයක් නැතුව වසා දැමි. සරසවිය හදිසියේ වසා දැමි. ඇමති මණ්ඩලයේ හිට අර කලින් කියපු අවස්ථාවක විශ්වවිද්‍යාලය දින නියමයක් නැතුව වසා දැමි. ඒ වගේ වාක්‍ය අපි සාමාන්‍යයෙන් කර්මකාරක රටාවෙන් තමයි කියන්නේ. මෙතන සාකච්ඡා කරයි වෙන්න බෑ, සාකච්ඡා කෙරෙයි වෙන්න ඕන. මෙතන වැදගත් වෙන්නේ කිරීම නෙමෙයි, සාකච්ඡාව කියන කාරණේ තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි කර්මකාරකය අපි පාවිච්චි කරන්නේ. ජනාධි වශයෙන් සාහිත්‍යාංග රැසක් අද වන විට අනුසුචි රචනා කරන ලදී. ඒතර අනුසුචි රචනා කරන ලදී කියන්න බෑ. අනුසුචි රචනා කොට ඇත කියවන වාක්‍ය වඩාත් සුදුසුයි. ඈත මොහොතේ පිහිනන තල්මස්සු අපට පෙනෙති. මේ වාක්‍ය පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක උසස් පෙළ ආපු එකක්. මේ වාක්‍ය ව්‍යාකරණානුකූලව හරි කියලා තර්ක කරන්න පුළුවන් භාවකාරක වාක්‍යයක් හැටියට. හැබැයි ඉතින් ඒ වුණාට ව්‍යවහාරයේ යම් ව්‍යාකූලතාවක් පේන්න තියෙනවා. ඒ නිසා ඈත මුහුදේ තල්මසුන් පිහිනනු අපට පෙනේ. අන්න ඒ වගේ තරක් වුණොත් මේ වාක්‍යයේ ව්‍යාකූලතාවක් නැති බව මේ වාක්‍ය ව්‍යාකරණානුකූලව නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ව්‍යවහාරයේ යම් කිසි දුරස්තාවක් තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවක වඩාත් සුදුසු වෙනත් ක්‍රමයක් අනුව අපට වාක්‍ය ගලපන්න පුළුවන්. ඈත මුහුදේ තල්මසුන් පිහිනනු අපට පෙනේ. කියවනම් වාක්‍ය මේ අර්ථ ව්‍යාකූලත්වයක් අපට පේන්නේ නැහැ. දැන් මේ කර්මකාරක කිරීමට ලැබිච්ච තවත් වාක්‍යයක් මේක මේ ප්‍රශ්න පත්‍රයක තියෙච්ච එකක්. මේක මම වැරද්ද පෙන්වා දෙන්න ඕන නිසායි මේ ගත්තේ නැතුව මේ වෙන කාරණයක් නෙමෙයි. ජනාධිපතිතුමා විදේශීය නියෝජිතයන් හමු වෙයි. දැන් මේක කර්මකාරක කරන්න කියලා දක්වලා තියෙනවා. මම විශ්වාස කරන හැටියට නම් මේක කර්මකාරක කරන්න බෑ. කොහොමද කර්මකාරකයන් ජනාධිපතිතුමා විසින් විදේශීය නියෝජිතයෝ හමුවනු ලබති කියන්නේ? එහෙම බෑ. මොකද මේක අකර්මකයි. ව ධාතුවනේ තියෙන්නේ. අපි දන්නවා ව ධාතුව අකර්මකයි අපූර්ණයි. ඒ නිසා දැන් මෙන්න මෙහෙම තිබුණා නම් හරි. ජනාධිපතිතුමා විදේශීය නියෝජිතයන් කැඳවයි කිව්වනම් අන්න ඒක කරන්න පුළුවන්. ජනාධිපතිතුමා විසින් විදේශීය නියෝජිතයෝ කැඳ වෙති නැත්නම් කැඳවනු ලබති කියලා සකස් කරන්න පුළුවන්. ඒ අකර්මක වාක්‍යයක් කර්මකාරකයට හරවන්න බෑ. දැන් ඔය වගේ විවිධාකාර වාක්‍ය. නවකතාවක පහුගිය දවසක මම දැක්කා මේ වාක්‍ය මම මතක තියාගත්ත ඒක හරි විසුළු වාක්‍යයක් නිසා මට වැසිකිලි යාමට අවශ්‍ය වුණෙමි. මම තියෙන නිසා හිතනවා මේ මී වලින් තමයි අවසන් කරන්න ඕන. මට වැසිකිලි යාමට අවශ්‍ය වුණෙමි. එහෙම කියන්න බෑ. එහෙම කියනවා නම් කතකයා වෙන්න ඕන. මේ මල මුත්‍රා හෝ ඒ බහිස්රාවීය ද්‍රව්‍ය නම් කතකයා. අන්න හිතා ගන්න පුළුවන්. ඒ වගේ විසුළු වාක්‍ය ඕනතරම් භාෂාවේ භාවිත වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම දැන් මා ගියේ සමහරව හිතනවා මම නම් මී මා වුණොතින් ප්‍රථම පුරුෂයෙක් වචනෙන් ආඛ්‍යාත කියන්න පුළුවන් කියලා. මම සරසවියට ආවෙමි මා සරසවියට ආවේය. ගොඩක් අය හිතන් ඉන්නවා එහෙම ව්‍යාකරණයක් නැහැ. මා කියන එක අනුක්තය. මා උක්ත වෙන පදේ අනුක්ත රූපෙන් තියන්න බෑ. ඒක අනිවාර්යෙන් මම නම් මී නැත්තම් මී හැඟ වෙන විදිහේ වෙනත් ආඛ්‍යාතයක් වෙන්න ඕන. මා ආවේය හරි මා ගියේ හරි කියලා තියන්න පුළුවන් කමක් නැහැ. ඔව් ඒ වගේම මේ තවත් ඒ වගේ දැකපු කරුණු කීපයක් දක්වලා තියෙනවා. වැරදි කීපයක්. ඔවුන් උත්සුක වන්නට ඇත. ඉතින් ඔබ දන්නවා ඇත කියන එකත් එක්ක ක්‍රියාරූපයක් තිබුණොත් තව උක්තිය අනුක්ත වෙනවා. ඒක ඔවුන් වෙන්න ඕන. ඒ වගේම හැක හැක්කේ. දැන් සමහරව අවසන් කරන හැක හැක්කේ යුත්තේ. මේ ඒක කැතයි. ඊට වඩා හොඳයි හැකිය හැකි වන්නේය යුතුය. ඒ විදිහට ක්‍රියාරූප සකස් කර ගැනීම වඩාත් සුසු වෙනවා. ශාස්ත්‍රීය වෙනවා, විධිමත් වෙනවා. භාෂාවේ ගලා යාමටත් අර්ථ ප්‍රකාශනයටත් ඒක උපකාරී වෙනවා. මොව්හු එවන්නන් බලයෙන් පහ කළ අවස්ථා ඉතිහාසයේ දැක්වේ. ඒතර එතනත් පහ කළ අවස්ථා අවසාන ක්‍රියාව නොවන කුදාන්ත රූපයකින් පාලිත උක්තය අනුක්ත වෙන්න ඕනේ. ඒක උන් වෙන්න ඕන. බුරුලගෝමී වැනි වියත් පඬිවරු එකල තවත් සිටින්නට ඇති බවත්. එතකොට එතනත් සිටින්නට ඇති බවත්. එතනත් අවසාන ක්‍රියාව නොවන කුදාන්තයකින් පාලිත නාමය පඬිවරුන් ලෙස අනුක්ත වෙන්න ඕන. මේ පශ්චාත් උපාධි මට්ටමේ නිබන්ධයකින් කරුණු කීපයක්. උද්ෘත සම්බන්ධ භාෂා ප්‍රතිපත්තිය. සාමාන්‍යයෙන් අපි උද්ෘතයකදී භාෂාව වෙනස් කරන්නේ නැහැ. මේ කියන්නේ ඍජු උද්ෘතවලදී. ඍජු උද්ෘතවලදී ඒ තියෙන ස්වරූපයෙන්ම තමයි උක්තා දැක්වීම සිද්ධ කරන්නේ. ඒක තමයි පිළිගත්තු ක්‍රමය. මොකද මේ උද්ෘතයක භාෂාව වෙනස් කිරීම ඒ ලේඛකයාටත් කරන මේ අවමානයක්. ඔහුගේ තියෙන ස්වරූපයෙන්ම තමයි වැරද්දක් තිබුණත් ඒක හරිනම් ඒ විදිහටම තමයි දක්වන්න ඕන. හැබැයි ඉතින් එතනදිත් උද්ෘත හැටියට ගන්න ඒවයි තදබල ලෙස වැරදි තියෙනවනම් අපිට ප්‍රතිපත්තියක් හැට මේ ඇති කර ගන්න පුළුවන්. උද්ෘතවලත් භාෂාව අපේ ක්‍රමයකට අපි සකස් කරනවා. හැබැයි ඒක සංලක්ෂයක් මගින් පැහැදිලි කරන්න මෙම නිබන්ධයේදී ඍජු උද්ෘතවලත්
අක්ෂර වින්‍යාසය උක්තාක්‍යාත පද බෙදීම් හරි මොනවා හරි භාෂා ධර්මතා එක නිශ්චිත ක්‍රමයකට නැත්නම් මේ ප්‍රතිපත්තිය අනුව මේ විදිහට සකස් කරලා තියෙනවා කියන එක පිළිබඳව හැඳින්වීමක් එහෙනම් කරන්න වෙනවා. නැත්නම් පොදුවේ උද්ෘත වෙනස් කිරීමකින් තොරව තමයි ඇතුළත් කරන්නේ. ඍජු උද්ෘත, වක්‍ර උද්ෘත වලදී අපේ භාෂා ශෛලිය අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම සමහර ලාවට දැන් එකම යෙදුම ඒකත් පාඨකයා වෙහෙසට පත්වන කාරණයක්. විද්‍යාර්ථිනියගේ දැකපු දුර්වලතාවක් මේ හැම එකම නිදර්ශන සහිතව පැහැදිලි කරන්නේ නැහැ. භාෂාව ඒකාකාරී. එකම වාක්‍යාංශයේ එකම යෙදුම එකම වචනය නැවත යෙදෙනවා. ඒකත් ආයාසයට පත් කරන කාරණයක් වෙනවා කියවන්න. එසේ නොවන ස්වභාවික ගලා යාමක් සහිතව භාෂාව භාවිත කළ යුතු වෙනවා. ඒ වගේම වචන සූචිය ගැන එතන මම ඒ කාරණේ මම මෙතන පැහැදිලි කරන්නේ නැහැ කාල වේලාව ඉක්ම නිසා. ඒ වගේම තාක්ෂණිකත්වය දැන් ඔබ ගොඩක් දුරට යතුරු ලියනය කරලා තමයි ඔබේ ඒ පර්යේෂණාත්මක ලියකියවිලි ඉදිරිපත් කරන්නේ. එතනදී අදාළ මෘදුකාංග දැන් කීමෑන් හරි කීලැප් හරි මොකක් හරි පාවිච්චි කරන එකක් තියෙනවා නැත්නම් ඉස්කෝල පොතෙන් හරි අදාළ මෘදුකාංග ආදී හරි විදියට පාවිච්චි කරන්න. දැන් සමහර අයගේ මෙන්න මේ විදිහේ මේ ඉස්පිලි, හල් කිරීම, පාපිලි හරි විදියට යෙදෙන්නේ නැති අවස්ථා මේ නිබන්ධවල පොදුවේ දැකපු දුර්වලතා. ඒවා මේ විදියට හරි නිවැරදි ස්වරූපයෙන් අකුර යතුරු ලියණය විය යුතු වෙනවා. ඒ වගේම සෝදුපත් පරීක්ෂාව. දැන් මෙන්න මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. සෝදුපත් පරීක්ෂාව හා භාෂා සංස්කරණය. දැන් ගොඩක් විද්‍යාර්ථීන් පුරුදු වෙලා ඉන්නේ පරීක්ෂකවරයාට දෙනකොට සෝදුපතවත් බලන්නේ නැහැ. වැරදි ගොඩාක් තියෙන මුද්‍රණය කරපු පිටපතක්. ඒ කියන්නේ හાર્ඩ් කොපි එකක්, print out එකක් හරි නැත්නම් soft copy එකක් හරි තමයි යවන්නේ. ඔවුන් විශ්වාස කරනවා මේ ඔක්කොම පරීක්ෂකවරයා සකස් කරලා නැත්නම් මේ උපදේශකවරයා සකස් කළ දිය යුතුයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. උපදේශකවරයාගේ කාර්යභාරය සෝදුපත් බැලීම නෙවෙයි. උපදේශකවරයා ප්‍රධාන වශයෙන් කන්ටෙන්ට් එක අන්තර්ගතය නැත්නම් පරිශ්‍රණය කරන ක්‍රමය ගැන තමයි මාර්ගෝපදේශය සපයන්නේ. භාෂාව ගැනත් ඔහුගෙන් උපදෙස් ගන්න පුළුවන්. හැබැයි ඔබ තේරුම් ගත යුතු කාරණයක් උපදේශකවරයෙකුට ගොඩක් වැඩ තියෙනවා. එක උපාධි නිබන්ධයක් විතරක් නෙමෙයි මාර්ගෝපදේශකත්වය දක්වන්නේ. ඒ වගේම ඔවුන්ගේ පරිශ්‍රණාත්මක කටයුතු තියෙනවා, රාජකාරී කටයුතු තියෙනවා. ඒ නිසා ඔබ යතුරු ලියනය කරපු එක අනිවාර්යෙන් 3 පාරක්වත් බලලා හાર્ඩ් කොපි එක බලන එක ප්‍රශ්නයක් නම් ඒක soft copy එක බලන එක ප්‍රශ්නයක් නම් hard copy එකක් අරගෙන 3 පාරක් විතර බලන්න ඕනනම් වෙන වූ පෑන් තුනකින් නිල් පෑනින් මුලින් මාක් කරනවා ඒකම රතු පෑනකින් මාක් කරනවා එහෙම දෙතුන් පාරක්වත් බලලා ඒ වැරදි ටික හදලා යවන්න. එතකොට ඔබේ කටයුත්ත ඉක්මනින් අවසන් වෙන්නත් ඒක හේතුවක් වෙනවා. නිබන්ධයේ දෝෂ අඩු වෙන්නත් ඒක හේතුවක් වෙනවා. එතනදී ඔබට සැකසහිත තැන් තියෙනවා නම් ඒක විශේෂයෙන් සලකුණු කරලා හරි යවන්න. එහෙම නැත්නම් ඒ ටික ඔක්කොම එක සැරේ සලකුණු කරගෙන පරීක්ෂකවරයා උපදේශකවරයාගෙන් එක සැරේ වෙලාවක් ඉල්ලගෙන ඒ ටික निराකරණය කරගන්න. ඉතින් යතුරු ලියනය කරාට පස්සේ සෝදුපත බැලීමත් භාෂාව සංස්කරණය කිරීම. දැන් ගොඩක් අය නොතකන අවධියක් මේ අධියරක් මේක භාෂා සංස්කරණය කියන එක. නමුත් පිටරට විශ්වවිද්‍යාලවල ගත්තොත් මේ භාෂා සංස්කාරකවරු වෙනම ඉන්නවා. ඒක උපදේශකවරයාගේ කාර්යයක් නොවේ. නමුත් ඔබ ලිව්වට පස්සේ ඒකම අවසාන සටහන හැටියට සලකන්නේ නැතුව සමහරවිට වඩාත් සුදුසු යෙදුම් තියෙන්න පුළුවන්. වඩාත් සුදුසු විකල්ප තියෙන්න පුළුවන්. අන්න ඒව අනුව භාෂාව සංස්කරණය කරන්න එතෙන්දී උපදේශකවරයාගේ මඟ පෙන්වීමත් ලබා ගැනීම හැකියාව තියෙනවා. හරි. භාෂාවේ විවිධ වාක්‍ය රටා තියෙනවා. ඒ ඔක්කොම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ භාෂාව කියන්නේ ඇත්තටම මේක ක්‍රීඩාවක් වගේනේ. භාෂාව ක්‍රීඩාශීලීව මේ හසුරවන්න පුළුවන් වෙනවා. තම තමන් මේ ලබා ගන්නා වූ මේ පරිචය කුසලතා එක්ක. දැන් බලන්න. භාරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව 1 2 3 කරුණු ටික කියලා යන ලක්ෂණ නාට්‍ය කෘතියක පැවතිය යුතුයි. ඒක එකම අදහස, එක ශෛලී, එක මේ රටාවකින් දක්වීම. ඒක අර කරුණු ටික මුලට අරගෙන ඕනනම් කියන්න පුළුවන් 1 2 3 ඒ කියපු කරුණු ටික යන ලක්ෂණ භාරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව නාට්‍ය කෘතියක පැවතිය යුතුයි. ඕනනම් කරුණු ටික අගට ගන්න පුළුවන් මේ විදිහට නාට්‍ය කෘතියක. එතකොට මේ අදාළ තැන්වල කමා දාන්න ඕනේ නැත්නම් මේ අදහස ගැලපෙන්නේ නැහැ. භාරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව යන ලක්ෂණ පැවතිය යුතුයි. ඒකේ භාෂාව භාවිත කළ හැකි විවිධ රටා තියෙනවා. දැන් මහාචාර්ය දිවිසානායකයන්ගේ භාෂාවක රටා සමුදාය වගේ පොත්පත් බලුවොත් පැහැදිලි වෙයි. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන සම්බන්ධ භාෂා උපකරණ. ඒ කියන්නේ මම දීර්ඝව කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ওই සාරාංශකරණය වගේ පාඩම් වලදී විශ්වවිද්‍යාල කැලණි විශ්වවිද්‍යාල නම් අපි ප්‍රායෝගික ලේඛනය කියලා වෙනම පාඨමාලා එකක් හඳුන්වා දීලා තියෙනවා ශිෂ්‍යයන්ට. ඒ වගේ අවස්ථාවල අපි මේ සාරාංශකරණය වගේ කරුණු වලට අදාළ භාෂා උපකරණ ගැන පුළුවන් සාකච්ඡා කරනවා. එතකොට දැන් ඔබ දන්නවා සංදි, සමාස, තද්දිත, නිපාත මේ වගේ භාෂා උපකරණ තියෙනවා. දැන් මේ වයින් අත් කර ගන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. දැන්
සමාස වලින් වචන කීපයක් එක වචනයක් බවට කෙටි කර ගන්න පුළුවන්කම ලැබෙනවා. විදග්ධ වචන නිර්මාණය කර ගන්න පුළුවන්. සංදි වලින් වචන එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඒතකොට තද්දිත කුදන්ත නේද? දැන් ශාස්ත්‍රීය ලේඛනයේදී දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වත් අපි ඔය affixes කියලා කියන්නේ මේ prefix සහ suffix පූර්ව සර්ග සහ අපර සර්ග. පූර්ව සර්ග කියන්නේ අපි ඔය උපසර්ග වගේ කොටස් පදයේ මුලට යෙදෙන suffix කියලා කියන්නේ මේ අපර සර්ග. ඒ කියන්නේ ඔය කුදන්ත තද්දිත ප්‍රත්‍ය වගේ. ඉතින් මේවා එකතු කරලා අපිට වඩා විධිමත් වචන සකස් කර ගන්න පුළුවන්. දැන් තද්දිත වලින් උනත් එහෙමනේ. දැන් ගමේ ජීවත් වෙන පුද්ගලයා කියනට වඩා ගැමියා කිව්වහම වචනය සංක්ෂිප්ත වෙනවා. ඉතින් ඒ වගේ අර භාෂා උපකරණ තියෙනවා වචන සංක්ෂේපණයටපත් කරන්න පුළුවන් වෙන එහෙම. ඊට අමතරව දැන් ඔබ සාරාංශකරණයේදී රචනාවේදී අවබෝධයේදී ඉගෙන ගන්නවා විවිධාකාර භාෂා කුසලතාවන්. අවබෝධය කියන්නේ යමක් අවබෝධ කර ගැනීම. මේ අවබෝධය විවිධාකාරයි. ඒ ගැන මම මෙතන කතා කරන්නේ ඒක බොහොම පුළුල් මාතෘකාවක්. ඒ වගේම රචනාව සහ සාරාංශකරණය ඇත්තට මේක මේ තුලින් බලන්නේ කුසලතා කීපයක්. සාරාංශකරණයේදී බලන්නේ සංශ්ලේෂණ හැකියාව. දීර්ඝව තියෙන එකක් කෙටියෙන් වටහාගෙන කෙටියෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව. රචනාවේදී බලන්නේ විශ්ලේෂණ හැකියාව. කියන්නේ මාතෘකාවක් නැත්නම් යම් මාර්ගෝපදේශයක් දුන්නාම ඒකට අනුව මාතෘකාවක් සකස් කරගෙන කරුණු කීපයක් හඳුනගෙන ඒ කරුණු සාධක නිදර්ශන සහිතව විශ්ලේෂණය කළා විග්‍රහ කළා ඉදිරිපත් කිරීමේ හැකියාව. ඒකට තේරුම් ගැනීම සංශ්ලේෂණය කෙටියෙන් ප්‍රකාශ කිරීම සහ විශ්ලේෂණය විස්තරාත්මකව දැක්වීම මෙන්න මේ කුසලතා අදාළ පරිදි ශාස්ත්‍රීය ලේඛනයේදී අපට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පාඩම් එකට එකක් බද්දයි. ඒ නිසා ඒ ඔක්කොම මම මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට මම මේ දක්වලා තියෙනවා පිළිගත් උගතුන්ගේ මේ පොත් කීපයක උද්දෘත. මේ තියෙන්නේ ගුත්තිල කාව්‍ය වර්ණනා W.F. ගුණවර්ධනගේ බලන්න. ශ්‍රීමත් ශ්‍රී සුද්ධ බුද්ධි වල්ලභෝත්කෘෂ්ඨ සමස්ත කවිමස්ත මණිරත්නායමාන ගුත්තිල කාව්‍ය නාමාඛ්‍යාත ව්‍යක්ත ප්‍රශස්තමේ ග්‍රන්ථ රත්නය වනාහි ශ්‍රී ලංකා ද්වීපයේ චිර ප්‍රසිද්ධව අතිශය දැන් මේ වගේ ශෛලියක් අනුගමනය කරන්න ඕනේ නැහැ. මොකද ඒ කාලේ විදග්ධ ශෛලියට සැලකුණේ මේ විදිහට සංස්කෘත බහුල ශෛලිය. මෙන්න ඕනේ දැන් බලන්න මේ තියෙන්නේ දර්ශන රත්නායකගේ සාහිත්‍ය ලතා කියන කෘතිය පටන් ගන්න විදිය. සම්ප්‍රදාය වනාහි අතීතයෙන් වර්තමානයට සම්ප්‍රාප්ත වන භෞතික හා අභෞතික සංස්කෘතික ධාරාවකි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂය සම්ප්‍රදාය යනුවෙන් අර්ථ දක්වන්නේ පරම්පරාගත වූ උපදේශය හෝ ඉගැන්වීම සම්මත චාරිත්‍රය යනුවෙන්. එය සම්ප්‍රදාය හඳුන්වීම සඳහා උපයාගත් කෝෂාර්ථයක් පමණි. මේක අර්ථ වඩා පැහැදිලි. ඒ වගේම ශාස්ත්‍රීය භාවයෙන්ුත් අඩුවක් නැහැ. ඒ වගේ භාෂා ශෛලියක් යොදා ගැනීම සුදුසුයි. මේ තියෙන්නේ ආචාර උපාධි දෙකක ආරම්භක ඡේද. මහාචාර්ය පුංචි බණ්ඩා ඒකනායකයන්ගේ චිරන්තන සිංහල සාහිත්‍ය විචාර චින්තනයේ විකාශනය. බලන්න භාෂාව භාවිත කරපු විදිය. සාහිත්‍ය කාව්‍ය යන විෂය පිළිබඳව ශතවර්ෂ ගණනාවක් තුළ කරන ලද අධ්‍යයන හා පර්යේෂණ රාශියක් ಭಾರತೀಯ සාහිත්‍ය විචාරවාද අතරින් සොයාගත හැකිය. එසේම එක් එක් යුගයකදී ඒ වචන වලින් අපේක්ෂිත අර්ථයද ඒ වයින් අනාවරණය කරගත හැකිය. ඒකීය භාවය සංගත භාවය නොහොත් සමவாயී සම්බන්ධ යන අර්ථයන් යෙදුණු සාහිත්‍ය ශබ්දය කාලිදාස යුගයේදී ගද්‍ය පද්‍ය හා නාට්‍ය වශයෙන් බෙදී ගිය කාව්‍යමය රචනා විශේෂය දැක්වීමට යොදාගෙන තිබේ. මෙතන එතුමා කාව්‍යමය කියන වචනය පාවිච්චි කරලා තිනවා. මම නම් ඉතින් මේ එමය කියන වචනයට එච්චර කැමති නැහැ. ඒක වෙනස් විකල්ප. කොහොමවත් මේ භාෂාව පැහැදිලි විදග්ධයි. හැබැයි දුරවබෝධ නැහැ. වටහා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මහාචාර්ය ගුණවර්ධන නානායක්කාරයන්ගේ පොළොන්නරු යුගයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍ය කියන පොතේ ආරම්භක ඡේදය. සිංහල සාහිත්‍ය නව මුහුණුවරක් ඔස්සේ අභ්‍යුදය කරා පියනගන අවධියක් ලෙස පොළොන්නරු යුගය හැඳින්විය හැකිය. 10 වෙනි සියවස පමණ වන විට අනුරාධපුර යුගයේදී වැඩි දියුණු වීගෙන ආ සාහිත්‍ය මේ යුගයේ උදාවත් සමගම තවත් පියවරක් ඉදිරියට දැවීය. ওই විදිහට භාෂාව භාවිත කරපු ආකාරය පැහැදිලි. මේ තියෙන්නේ මෙන්න මේ පොත. දැන් ඔබට ඒ වගේ පශ්චාත් උපාධි නිබන්ධ ඒ වගේම විද්වතුන්ගේ ශාස්ත්‍රීය ලිපි අයිති ඇතුළත් පොතපත. දැන් මේ තියෙන්නේ පී.බී. මීගස් කුමරියන්ගේ ලේඛනාවලිය කියන කෘතිය. මේකේ ලිපි රාශියක් තියෙනවා එතුමා ලියපු. මේක බොහොම හොඳ වැඩක්. සංග්‍රහ කරපු එකත් ගොඩක් වැදගත්. ඉතින් මේ ලිපිවල භාෂාව බලන්න කොයිතරම් ශාස්ත්‍රීය විදියට කොයිතරම් ශික්ෂණයකින් ඒ විද්වතුන් භාෂාව භාවිත කරලා තියෙනවද කියලා. වාග්වේදීහුත් තාර්කිකයොත් මානව විද්‍යාඥයොත් මානසික විද්‍යාඥයොත් භාෂාවේ අර්ථපක්ෂය පිළිබඳව තම තමන්ගේ ශික්ෂණයට අනුව සැලකිලිමත් වෙති. මේන් සමහරු අර්ථ නිෂ්පත්තිය පිළිබඳව කරුණු සොයති. සමහරුන් වැදගත් කොට සලකන්නේ අර්ථ විචාරයයි. සමහරු භාෂාවේ දෙන විවිධ අර්ථ විදි පිළිබඳව පර්යේෂණ කරති. මම දිගට කියවන්නේ. එතකොට දැන්
ඔබ සාමාන්‍ය ලිපියක් කියවන්නේ ඒකේ අන්තර්ගතය ඒකේ තියෙන කරුණු වටහා ගන්නනේ. නමුත් ශාස්ත්‍රීය ලේඛනය හඳුනා ගැනීමට ලිපියක් කියනවා නම් ඒ කරුණු හඳුනා ගැනීමට වඩා මේකේ භාවිත වෙච්ච භාෂාව මොන වගේද කියන එකත් අවධානයට අරගනිමින් කියවන්න. එතකොට ඒ පිළිබඳ ඒ පූර්වාධාර ශාස්ත්‍රයෙන් ඔබට ශාස්ත්‍රීය ලේඛනය හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් ආචාර උපාධි නිබන්ධයක කොටසක්. මහාචාර්ය හේම්පාල විජේවර්ධනයන්ගේ ಭಾರತೀಯ කාව්‍ය විචාරයේ මූලධර්ම කියන කෘතියෙන් ගත්ත කොටසක්. මේ ඔක්කොම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාව අනුව මම හිතනවා මෙතනින් මගේ සාකච්ඡාව අවසන් කළා. ඔබට තියෙන මේ ප්‍රශ්න මොනවා හරි තවදුරටත් निराකරණය කරගන්න යමක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව සලසා දෙන්න කැමතියි. මහාචාර්යතුමනි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඊටාම සාරගර්භ දේශනයක් සිංහල ශාස්ත්‍රීය ලේඛන ශෛලිය පිළිබඳව අපේ විද්‍යාර්ථීන් වෙනුවෙන් ඉදිරිපත් කළා. මේ අවස්ථාව අපි විද්‍යාර්ථීන්ට යොමු කරනවා. ඔබගේ අදහස් ගැටලු තිබේ නම් ඒවා විසඳා ගන්නා ලෙස අපිට යම් කිසි කාලයක් ඒ සඳහා වෙන් කරන්න පුළුවන්. හොඳයි මැඩම් මේක මේ තව විද්‍යාර්ථියෙක් අහපු ප්‍රශ්නිකුත් තියෙනවා. සර් එතකොට අමරදේව නොකියා ගෞරවය දෙමින් අමරදේව යන්නස දැක්වීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? දැන් මේක ඉතින් ලොකු වැරද්දක් නෙමෙයි. දැන් අර මම කියවනේ අප්‍රාණවාචී නාම වලට ප්‍රාණත්වය ආරෝපණය කරන්න අවශ්‍ය නැහැ. මෙතනත් ඉතින් අමරදේව කිව්වහම ප්‍රමාණවත් ශාස්ත්‍රීය ලේඛනයකදී අමරදේවගේ මේ යම්කිසි ගුණ කතනයක් හෝ රසවින්දනාත්මක විචාරාත්මක හෝ අගය කරන යම්කිසි ලේඛනයක නෙමෙයි මම කියන්නේ ශාස්ත්‍රීය ලේඛනයකදී අමරදේව කිව්වහම ප්‍රමාණවත්. ඉතින් එතන අමරදේව යන් කියන එක ඉතින් ඒක ලොකුම වැරදක් නෙමෙයි. ලේඛන ශෛලී කියන ඒවායිදී ඒ පුද්ගලයන් අනුවත් යම් යම් වෙනස්. දැන් මම මගේ ඇගයුම් අනුව මම ශාස්ත්‍රීයයි කියලා පිළිගන්න ශෛලියට වඩා ඒ පුද්ගලයන් හැටියටත් තියෙන යම් යම් පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේ අමරදේව යන් කියලා භාවිත කිරීම එහෙම පුද්ගල වෙනසක් හැටියට සාධාරණීකරණය කළ හැකි තරමේ දෙයක්. නමුත් මගේ අදහස ශාස්ත්‍රීය ලේඛනයක අමරදේවයන් නොකියුවට අමරදේව කියලා කිව්වට ඒක ප්‍රමාණවත් කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් ඉතින් අපි සාකච්ඡාව එහෙනම් අවසන් කරමු. මහාචාර්යතුමනි. ඔව් අහන්න. මම කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර උපාධි අපේක්ෂකයෙක්. එතකොට මහාචාර්යතුමනි දැන් සිංහල භාෂාවෙන් අපි මේ පරීක්ෂණ නිබන්ධයක් රචනා කරනකොට සාරගර්භ වචන වැඩි වෙනත් වචන අවශ්‍ය නැහැ කියලා ඔබතුමා පැවසුවා. එතකොට අපි අවසන දේ ඊටමත් කෙටියෙන් අපේ වැදගත් කරුණු ටික සංක්ෂිප්ත විදිහට ඊටමත් සාරගර්භ විදිහට දක්වනවා නම් පරීක්ෂණීය ප්‍රමාණාත්මක අඩුපාඩුවක් වීමේ මේ ඒ කියන්නේ පරීක්ෂණය ප්‍රමාණාත්මකව අඩුවීම එකේ ගැටලුවක් නැද්ද? නෑ ඒ ප්‍රමාණාත්මක භාවය ගැන මට මෙතන කියන්න බෑ. මොකද ඒවා මේ එක විශ්වවිද්‍යාල නිර්ණායක. දැන් උදාහරණයක් හැටියට ආචාර උපාධි නිබන්ධයන් නම් සාමාන්‍යයෙන් වචන ගාණින් බැලුවොත් වචන 75000ක් 80000ක් විතර තිබිය යුතු වෙනවා. ඒ වගේම දර්ශනපති මට්ටමේ නම් වචන මං හිතන්නේ 40000ක් 50000ක් විතර අපේක්ෂා කරනවා. එතකොට ශාස්ත්‍රපති වගේ නම් ඒ පිටු ගාණෙන් හරි වචන ගාණෙන් හරි ඒ ප්‍රමාණාත්මක භාවය කියන එක කාරණයක්. ගුණාත්මක භාවය කියන එක තව කාරණයක්. භාෂා භාවිතය කියන එක තව කාරණයක්. ඔබ මතු කරපු පළවෙනි කාරණේ හරි. මම කිව්වේ ශාස්ත්‍රීය ලේඛනයේ භාවිත කරන භාෂාව අනවශ්‍ය අලංකාරෝක්ති අනවශ්‍ය මේ ගෞරව පළ කිරීම ආදියෙන් තොරව කරුණ ප්‍රකාශ කිරීම. මම ඒක තවත් විදියකට කිව්වා මේ ඒක වෛෂයික වෙන්න බෑ. සබ්ජෙක්ටිව් වෙන්න බෑ. ඔබ්ජෙක්ටිව් වෙන්න ඕනේ. කියන්නේ කරුණ නිශ්චිතව ප්‍රකාශ කරන විදිහේ භාෂාවක් වෙන්න ඕනේ. ඒකයි කියන්නේ. ස්තුති මහාචාර්යතුමනි. අහලා තියෙනවා සර් ඔවුන් විසින් එය කළ යුතුය යන වාක්‍යයේ ව්‍යාකරණ භාවිතය නිවැරදිද? ඔව් සාමාන්‍යයෙන් මෙහෙමයි. ඔතන දැන් කළ යුතුය කියන එක ඉතින් මේ කර්මකාරකය පැහැදිලි වෙන්න නම් ඔවුන් විසින් එය කරනු ලැබිය යුතුය කියලායි නිවැරදි වෙන්න ඕන. හැබැයි ඉතින් මේ වගේ ව්‍යවහාරත් ඒ කියන්නේ ව්‍යාකරණයේ තියෙනවනේ යම් විද්වතුන්ගේ ඒ සම්ප්‍රදාය ගුරුකුල වෙනස්කම් මේ වගේ පිළිගැනීම් තියෙනවා. හැබැයි මේ කර්මකාරකයේ පැහැදිලි වෙන්න නම් ඔවුන් විසින් එය කරනු ලැබිය යුතුය කියලා දෙදුවොත් ඒ කර්මකාරක අර්ථයත් පැහැදිලි. වාක්‍ය ගැන කිසියම් කෙනෙකුට මේ සැක සංකාවක් වෙන ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යාකරණය නිශ්චිතව රීතිය පැහැදිලි වෙන විදිහට භාෂාව භාවිත කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. අවසරයි. අහන්න. මේ මට පොඩි පැහැදිලි කර ගැනීමක් ඔබතුමාගෙන් කරගන්න ඕනේ. මම කනගාටු වෙනවා මට ප්‍රමාද දෝෂයක් වුණා මේ කාලේ. මේ මෙහෙම අදහසක් මම ප්‍රකාශ කරන්න කැමතියි. දැන් අපි දන්නවා නිර්මාණාත්මක ලේඛන සහ ශාස්ත්‍රීය ලේඛන දෙවිධයක් කියන එක. නමුත් අපිට තව ප්‍රභේදයක් විදියට සලකන්න බැහිද? ඇත්ත වශයෙන්ම ශාස්ත්‍රීය ලේඛනයයි නිර්මාණාත්මක ලේඛනයයි එක්තරා විදිහකට මනාව ගැළපෙන විදිහට සංයෝජනය වෙලා આવොත් ඒක
තවත් ප්‍රභේදයක් විදියට සලකන්න බැරිද කියන එක මම දැනගන්න කැමතියි. නෑ ඔබතුමා කියන කාරණේ හරි. මම ආරම්භයේදී මේ දේශනයේ මුල් අවස්ථාවේ ඇත්තටම මම මේක කොටස් 4කින් දේශනා කරේ. මුලින්ම ශෛලිය කියන එක නිර්වචනීයව සාකච්ඡා කරා. ඊළඟට සෛද්ධාන්තිකව සාකච්ඡා කරා. ඊළඟට මේ ප්‍රායෝගිකව සාකච්ඡා කරා. ওই විදිහට කොටස් කීපයකින් තමයි දේශනේ සිද්ධ කරේ. එතෙන්දී මම කිව්වා මේ නිර්මාණාත්මක ශෛලිය එකක්, ශාස්ත්‍රීය ලේඛන ශෛලිය තව එකක්. ශාස්ත්‍රීය ලේඛන ශෛලියේ තියෙනවා මේ ඒ කාර්යයෙන් කාට උදාහරණයක් හැටියට මේ පර්යේෂණ නිබන්ධයක් සම්පාදනය කරන විදියට වඩා වෙනස් පොදු පාඨකයා සඳහා යම්කිසි ශාස්ත්‍රීය කාරණයක් සම්බන්ධව විචාරාත්මක කෘතියක් පළ කිරීමේ විදිය. අන්න එතනදී ඔබතුමන් කියපු විදිහට මේ ඒ ශාස්ත්‍රීය ශෛලිය සහ නිර්මාණාත්මක ශෛලිය කියන දෙක සංකලනය කරපු ශෛලියක් අනුගමනය කරන්න පුළුවන්. අර මාටින් වික්‍රමසිංහයන්ගේ සිංහල සාහිත්‍ය නැගීම වගේ කෘතිවල ඇතම් උද්ෘතත් මම එහිදී ඉදිරිපත් කරා. ඒ වගේම මේ යක්කඩුවේ හාමුදුරුවෝ වගේ විද්වතුන් සමහර අවස්ථාවල ව්‍යවහාර රීතිය අනුගමනය කරගෙන තියෙනවා තමන්ගේ ශාස්ත්‍රීය කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීමේදී. ඒ කිසියම් කේවල අභිප්‍රායවකදී ගැලපෙන්න පුළුවන්. හැබැයි අර විශ්වවිද්‍යාල මට්ටමේ උපාධි නිබන්ධයකදී අපි අනුගමනය කළ යුතු මේ ලක්ෂණ ටිකක් තමයි ඇත්තටම මම මෙතනදී මේ ප්‍රධාන වශයෙන් මතකොට දැක්කේ. එහෙම විශ්වවිද්‍යාල පරීක්ෂණයකට යනවට වඩා මට හිතෙනවා වටිනවා කියලා මිනිස්සු අතරට මේක යන විදිහට යමක් කරන එක කියලා මගේ ඒ කාරණේට මම ඒ කාරණේට එකඟ වෙනවා. දැන් මාටින් වික්‍රමසිංහයන්ගේ සිංහල සාහිත්‍යයේ නැගීම කියන පොත ගත්තොත් අපි ලක්ෂ කීයක් මේ වෙනකොට කියවලා ඇද්ද? ඒක පොදු පාඨකයා සඳහා දැනුම බෙදා හැරීම කියන එක ඒක තමයි වැදගත් වෙන්නේ. අපිත් ඇත්තටම විශ්වවිද්‍යාල වල තාප්පෙන් ඇතුලේ ඉඳගෙන මේ මොනව පරිශන කරත් වැඩක් නැහැ. ඒක සමාජගත වෙන්නේ නැත්තම්. ඒකට මම මේ 100,000 ගානකින් එකක වෙන ඔබතුමන්ගේ ප්‍රකාශය මම ගරු කරනවා. හැබැයි මම මෙතනදි මතු කරන්නේ අපි විශ්වවිද්‍යාල මට්ටමින් කවුරු හරි කෙනෙක් පශ්චාත් උපාධියක් හෝ නැත්නම් ඒ වගේ කිසියම් විද්වත් ප්‍රජාවක් මුල් කරගත් යම් කිසි සම්ප්‍රදානයකදී භාෂාවේ අනුගමනය කළ යුතු නිර්ණායක ටිකක් තමයි මම මෙතනදි මතු කරලා දක්වන්න උත්සාහ කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. තවත් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැත්නම් අපි මේ අවස්ථාවේදී මේ සංකතනය හමාර කරමුද? සමාවෙන්න ඕනේ මේ කුසුමලතා මැතිණිය මේ අත් වශයෙන්ම මට මේ වටින දේ තවත් වැදගත් කියලා හිතෙන අර සාමාන්‍යයෙන් අපි අර ආවතාව මේක තියනවා කියලා මේ ප්‍රශ්නත් අහගන්න මට මේ ඉඩ කඩ සැලසුනේ නිසා ඔබතුමීට පුළුවන් නම් ඒක අපිට ලැබෙන වෙනවා ඒ දේශනේ ඒ දේශකතුමාටත් මගේ ගෞරවණීයකම පළ කරනවා. හොඳමයි අපි ලැබෙන්න සලස්වමු. අපේ හඬපට මේ ඉතුරු වෙලා ඇති. එහෙමනම් අපි මේ අවස්ථාව අවසන් කරන්න පුළුවන් නේද මහාචාර්යතුමා? ඔව් මේ මැඩම් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සලසලා දීපු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමන්ට ඒ වගේම අධ්‍යනාංශ ප්‍රධානී කුසුමලතා ලංකාමුල්ල මැතිණියට ඒ වගේම තව සම්බන්ධ වෙච්ච ගුරුවරු ප්‍රනීත් සර් ඇතුළු තව ආචාර්යවරු හිටියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයෙන් අපේ හිතවත් ආචාර්යවරු ගණනාවක්ම හිටියා. මම දැක්කා මේ අපේ නිපුණ හේමින්ද බස්නායක කතිකාචාර්යතුමා ඉන්නවා. ඒ වගේම පනහඩුවේ අසස්සි හාමුදුරුවෝ වගේ වෙනත් අධ්‍යනාංශවල වෙනත් විෂයන්ට සම්බන්ධ උගතුන් හිටියා. ඒ වගේම ගිනිකටු වැවේ විපුල අපේ රාජකීය පඬිත දර්ශනපති ස්වාමීන් වහන්සේ ඒ වගේම විරාජිත් මහත්මයා ඔය වගේ මම දැකපු කීප දෙනෙක් විතරයි. අතන හැම කෙනෙක්ගේම නම් කියවන්න බැරි වුණා වෙන්න පුළුවන්. දැකපු කීප දෙනෙක් කිව්වේ. ඒ වගේ බොහෝ අය විවිධ තරාතිරම් වල විවිධ සමාජ වලට අයිති බොහෝ අය හිටියා. ඒ සියලු දෙනාටත් ඊටත් වඩා මම සතුටු වෙනවා මේ සඳහා පශ්චාත් උපාධි නිබන්ධ ආදිය කරන මේක ප්‍රායෝගිකව වැදගත් වෙන පිරිසකට සම්බන්ධ වෙලා හිටියා. ඒ හැම කෙනෙකුටම ස්තුතිය පළ කරනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ භාෂා ප්‍රතිපත්තිය ගැන සඳහන් කරන්න. ඒක පුළුවන්. දැන් නිබන්ධය හැඳින්වීමක් තියෙනවනේ මුලින් මේ පෙර හැඳින්වීමක් අන්න එතන කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිබන්ධයේ භාෂා ප්‍රතිපත්තිය කියලා ඒ ගැන වෙනම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංලක්ෂයක් මගින් අන්තිමට සංලක්ෂය කියලා දක්වනවානේ. දැන් මේකේ මේ තියෙන විශේෂතා අන්න ඒ සංලක්ෂයක දක්වන්නත් පුළුවන්. ඒ වගේ භාෂා ප්‍රතිපත්තිය ගැන කිව හැකි අවස්ථා තියෙනවා. ඔව් ඒක තමයි ප්‍රශ්නයක් විදිහට අහලා තියෙන්නේ. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාට. එහෙනම් මම අතර වෙනවා ආයෙත් මේ වගේ ශාස්ත්‍රීය සාකච්ඡාවකදී හමු වීම අරමුණු කරගන්නවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී මම කැමති මේ සංකතනයේ අවසන් කිරීමට පෙර වචන සල්පයක් කතා කරන්න. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න කැමති අපේ කීර්තිමත් ආදි ශිෂ්‍ය
මහාචාර්ය විහේෂින්දික සම්පත් මහාචාර්යතුමාට මේ අවස්ථාව අපට සලසා දුන්නට පීඨය විසින් ආරාධනය කළා අපට මේ පීඨ සංකතනය වෙනුවෙන් දායක වෙන්න කියලා ඉවර වෙලා විශේෂයෙන්ම අපේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ භාෂා ශෛලිය සකස් කරගත යුත්තේ කෙසේද කියන කාරණේ තමයි අපි මූලික වශයෙන් පාදක කරගත්තේ. මම දුටුවා කැලණිය විශ්වවිද්‍යාලයේ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යාර්ථීන් බොහෝ දෙනෙක් මේකට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වූ සියලු දෙනාටමත් සියලු දෙනා වෙනුවෙනුත් ඔබට ස්තුතිවන්ත වෙන්න කැමතියි ප්‍රථමයෙන්ම. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වුණා ඔබගේ ගෞරවනීය ගුරුවර අපගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කිව්ලේගෙදර නාරද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ප්‍රමුඛ සියලුම සංඝයා වහන්සේලාට මම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාවේදී. ඒ වගේම අපට මේ සෑම අවස්ථාවකදීම දිරිමත් වාක්‍යයකින් හෝ අප දිරිමත් කරමින් මේ සියලු දේට අනුග්‍රහය සපයන අපගේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ අපේ පීඨාධිපතිතුමන් මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතාට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයට අනුබද්ධ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ සියලුම සමාජිකයන් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම පීඨ ප්‍රකාශන කමිටුවේ ජ්‍යෙෂ්ඨ සමාජික අපගේ ගෞරවනීය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුදීමතුන් ඇතුළු පීඨ ප්‍රකාශන කමිටුවේ සියලුම සමාජිකයන්ට මම මෙහිදී ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අවස්ථාවලට අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වූ සියලුම විද්‍යාර්ථීන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් ඔවුන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපගේ ශිෂ්‍ය ප්‍රජාව මේ අවස්ථාවට ඉතාම උද්‍යෝගයෙන් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීම වෙනුවෙනුත් ඔවුන්ට මෙහි ඵල නෙලා ගන්න අවස්ථාව ලබා දීම වෙනුවෙන් නැවතත් අපගේ මහාචාර්ය විහේෂ් ඉන්දික සම්පත් වෙනුවෙන් සිංහල අධ්‍යනාංශයේ ගෞරවනීය ශිෂ්‍යයා අපගේ ආදි විද්‍යාර්ථියා ඔබට අවසාන වශයෙන් නැවතත් මහාචාර්ය ඉන්දික සම්පත් මහත්මාට ස්තුතිවන්ත වෙමින් මා මේ අවස්ථාවට සමුදෙනවා. ස්තුතියි.